සම්මා සම්බුදු සරණයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ මැදින් මස පුර තුදුස්වක නම් තිතිලත් ශනි දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2021ක් වූ මාර්තු මාස 27 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7 උදාවන මේ මොහොතේදී ලෝකයේ පුරා විසිරී සිටින ඔබ අප සෑම සියලු දෙනාම Zoom යොදවම ඔස්සේ අන්තර්ජාලය හරහා මේ සජීවීව සම්බන්ධ වී සිටිනුයේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි අභිධර්මය 39 වැනි පාඩම සමගයි. පසුගිය පාඩම් 38 පුරාවට අපි මේ සතර පරමාර්ථ ධර්මයන් මොනවාද කියලා දැන කියාගෙන සතර පරමාර්ථ ධර්මයන් අතරින් චිත්ත පරමාර්ථය නැත්නම් චිත්ත කාණ්ඩයට අයත් කෙටි ක්‍රමයෙන් 89ක් වූද දීර්ඝ ක්‍රමයෙන් 121ක් වූද සිත් පිළිබඳව දැන කියා ගත්තා. ඉන් අනතුරුව චෛතසික කාණ්ඩයට අයත් සියලුම චෛතසික එකින් එක ඉගෙන කියා ගත්තා. ඉන් අනතුරුව මේ සිත් සමග චෛතසික සංප්‍රයෝග වන ආකාරයත් ඒ සිත්වල කෘත්‍යනොත් ඉගෙන ගන්නට යෙදුණා. අනතුරුව අපි බොහොම වැදගත් පාඩමකට යොමු වෙන්න යෙදුණා. ඒ තමයි රූප කාණ්ඩය. මේ රූප කලාප පිළිබඳව ඉගෙන කියා ගන්නට රූප කාණ්ඩය යටතේදී නිෂ්පන්න රූප 18 අතරින් 15ක් පිළිබඳව ඉගෙන කියා ගන්නට යෙදුණා. අද දවසේ අපිට ඉතිරිව ඇත්තේ ඉතිරි නිෂ්පන්න රූප 3 පිළිබඳවත් ඒ වගේම අනිෂ්පන්න රූප 10 පිළිබඳවත් ඉගෙන කියා ගන්නටයි. හොඳයි. එහෙම එසේනම් අපි 39 වෙනි අභිධර්ම පාඩම තුලින් මීළඟ රූප කලා කාණ්ඩයට අයත් මීළඟ රූප ටික පිළිබඳව ඉගෙන කියා ගනිමු. අද දිනේදී මේ උතුම් වැඩසටහනට මාර්ගෝපදේශකත්වය සපයන අපේ ගෞරවනීය ආචාර්යයන් වහන්සේ නම කියන්නට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවෙල ඥානදස්සන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේයි. අපේ ගෞරවනීය ආරාධනය බොහෝමත්ම කාරුණිකව පිළිගෙන පරම ගම්භීර වූ මේ අභිධර්මාර්ථය අපට වටහා ගත හැකි ආකාරයෙන් විස්තර කර දෙමින් ඒ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්මය ජීවිතවල සැනසීම පිණිසම අපට අවබෝධ කරවීමේලා කැපවන්නා වූ අපගේ ගුරු දේවෝත්තම ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේව පාදාභිවන්දනීයව මේ උතුම් වැඩසටහනට පිළිගන්නට සියලු දෙනාම මාත් සමගම එක්ව ගාථා කියමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ වන්දනා කරමු. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හොතු. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බං. සාදු ඕකාස කමාමි බන්තේ. සුඛී හොතු නිබ්බාන පච්චය හොතු. සුඛී හොතු. ගෞරවනීය ස්වාමින් වහන්සේ පෞරාණික තේරවාදයේ 39 වෙනි පාඩමට සහසම්බන්ධ වීමට ලෝකයේ පුරා රටවල් ගණනාවක සිටින ශ්‍රී ලාංකික පිරිස Zoom යොදවම ඔස්සේ අද දිනේදී සහසම්බන්ධ වී සිටිනවා. අප වෙත අනුකම්පාවෙන් ඊළඟ 39 වැනි අභිධර්ම පාඩම ආරම්භ කරන මෙන් ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීනි. හොඳයි අපි කවුරුත් නමස්කාර පාඨය කියමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි අපේ අභිධර්ම පාළි වැඩසටහනේ තවත් සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපි ගිය වාරයේදී අභිධර්මයේ සම්බන්ධයෙන් පාඩමට අදාළ ලබා දුන්නු ප්‍රශ්නවල උත්තර අපි බලමු. ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නය ගෝචර රූපයන්ගේ පටන්
පුරුෂ භව රූපේ දක්වා ඇති රූප පිළිවෙලින් පැහැදිලි කරන්න. පිළිතුරු බලමු. එතකොට පළවෙනි එක රූපය. රූපය යනු චක්ෂු ප්‍රසාදයේ හැපෙන ඒට හසුවන පැහැයය. ඒට වර්ණ රූපය යයිද කියනු ලැබේ. කෙටියෙන්ම කියනවා නම් ওই ක්‍රමයටයි රූපය හඳුන්වන්නේ. ඊට පස්සේ ශබ්දය. ශෝත්‍ර ප්‍රසාදයේ ගැටෙන ශෝත්‍ර ප්‍රසාදයේ කරන කොටගෙන දැනෙන දෙය ශබ්දය. ඊට පස්සේ ගන්ධය. ග්‍රාණ ප්‍රසාදයේ ගැටෙන ග්‍රාණ ප්‍රසාදයේ කරන කොටගෙන දැනෙන දෙය ගන්ධයය. ඊට පස්සේ රසය. ජීවහා ප්‍රසාදයේ ගැටෙන ජීවහා ප්‍රසාදයේ කරන කොටගෙන දැනෙන දෙය රසය. ඊට පස්සේ ස්ප්‍රස්ටව්‍ය. කාය ප්‍රසාදයේ ගැටෙන කාය ප්‍රසාදයේ කරන කොටගෙන දැනෙන දෙය ස්ප්‍රස්ටව්‍යයි. ඊට පස්සේ ස්ත්‍රී භව රූපය. සත්ව ශරීරයට ස්ත්‍රී ස්වභාවය ගන්නන රූපය ස්ත්‍රී භව රූපය. ඊට පස්සේ පුරුෂ භව රූපය. සත්ව ශරීරයට පුරුෂ ස්වභාවය ගන්නන රූපය පුරුෂ භව රූපය. ඊට පස්සේ ස්ප්‍රස්ටව්‍ය නාමයෙන් කියවෙන රූප මොනවාද? පිළිතුර ස්ප්‍රස්ටව්‍ය නාමයෙන් කියවෙන්නේ පඨවි තේජෝ වායෝ යන භූත රූප 3ය. හොඳයි, ඔය ක්‍රමයෙන් ලියලා තියෙනවා නම් හරි දාගන්න. එතකොට අපි බලමු අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කොමන රූපද කියන එක. ඒ වගේම මෙතෙක් ඉගෙන ගත්ත රූප මොනවද කියලා බලමු. අපි මුලින් පැහැදිලි කරා මේ රූප 28 නිෂ්පන්න රූප සහ අනිෂ්පන්න රූප කියලා දෙකට බෙදෙනවා කියලා. ඒ නිෂ්පන්න රූප 18ක් තියෙනවා, අනිෂ්පන්න රූප 10යි. නිෂ්පන්න රූප කොටස් 5කට බෙදලා දක්වන්න පුළුවන්. පළවෙනි එක භූත රූප 4. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ රූප 4. ඊට පස්සේ ප්‍රසාද රූප 5. ඊට පස්සේ ගෝචර රූප 5. ඊට පස්සේ භව රූප 2. ඊට පස්සේ වෙනම රූප 3ක් තියෙනවා. එතකොට දැන් අපි මේ වෙනකොට භූත රූප 4 ඉගෙන ගත්තා, ප්‍රසාද රූප 5 ඉගෙන ගත්තා, ගෝචර රූප 5 ඉගෙන ගත්තා, භව රූප 2 ඉගෙන ගත්තා. එතකොට අපිට අද දැන් නිෂ්පන්න රූප වලින් ඉතුරු වෙලා තියෙන දැනට හෘදේ රූපයත්, ජීවිත රූපයත්, ආහාර රූපයත් කියන රූප 3 ඉගෙන ගන්න. එතකොට අද අපි මේ රූප 3ත් ඉගෙන ගන්නවා. ඒ වගේම තමයි ඊළඟට අපිට තියෙනවා අනිෂ්පන්න රූප 10. එතකොට අනිෂ්පන්න රූප 10 කොටස් 3කට බෙදෙනවා. පරිච්ඡේද රූපය, ඒ කියන්නේ ආකාශ ධාතුව. ඊට පස්සේ විකාර රූප 5ක් තියෙනවා. ඊට පස්සේ ලක්ෂණ රූප 4ක් තියෙනවා. එතකොට අපි අද ආකාශ ධාතුවත් ඒ වගේම විකාර රූප වලින් කොටසකුත් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. එහෙමනම් අපි පාඩම අනුසාරයෙන් ඒ රූප ටිකත් ඉගෙන ගනිමු. පාඩම කියන්නකෝ. අවසරයි ස්වාමීනි. හෘදය වස්තු රූපය චක්කු විඤ්ඤාණාදීන්ට ඇතිවීමට ස්ථාන වන්නේ ප්‍රසාද රූප පසය. පංච විඤ්ඤාණයන් හැර ඉතිරි සිත් ඇතිවීමට ස්ථානය වන රූපය හෘදය වස්තු රූපයය. එය පවත්නේ හෘදය කෝෂයේ ඇති ලේවලය. ජීවිතින්ද්‍රිය රූපය තමාහා බැඳී උපදනා රූපයන් පරම්පරා වශයෙන් චිර කාලයක් පවත්නා පරිදි ආරක්ෂා කරන ජීවත් කරවන රූපය ජීවිතින්ද්‍රිය නම් වේ. ශරීරයක
කර්මය, චිත්තය, ඍතුවය, ආහාරය යන හේතු සතරකින් හටගන්නා රූප ඇත්තේය. ඒ හේතු සතරෙන් චිත්ත, ඍතු, ආහාර යන හේතු තුන ඒවායින් උපදවන රූප ළඟම ඇත්තේය. එබැවින් චිත්තාදී හේතු තුනෙන් හටගන්නා රූප පාලනය කරන්නට අමුතු දෙයක් උවමනා නැත. සත්ත්ව సంతානයේ කර්මජ රූප හටගන්නේ ඒ අවස්ථාවට නැති අතීතයේ ඇති වී නැති වී ගිය කර්මයකිනි. එබැවින් කර්මජ රූප පරම්පරාවන්ට චිරකාලයක් පැවතිය හැකි වීමට ආරක්ෂා කරන තවත් දෙයක් තිබිය යුතුය. කර්මජ රූප ආරක්ෂා කරන ඒවායේ පරම්පරාව බෝකල් පවත්වන බලය මේ ජීවිතින්ද්‍රය රූපයය. ජීවිතින්ද්‍රයේ ආනුභාවයෙන් කර්මජ රූප පරම්පරා වර්ෂ සිය ගණන් දහස් ගණන් මුළුල්ලෙහි නොසිඳී පවත්නේය. ආහාර රූපය ශරීරයෙහි අමුතු රූප කොටසක් උපදවා එය ශක්තිමත් කරන චිරකාලයක් පවත්වන ආහාරයන්හි ඕජාව ආහාර රූපය. ඒ ඕජාව සාමාන්‍යයෙන් සියලුම වස්තුවල ඇත්තේය. එහෙත් සියල්ලෙහිම ඇත්තා වූ ඕජාව සකල සත්වයන්ටම ගැලපෙන්නේ නොවේ. ඒ සත්වයන්ගේ ශරීරවලට ගැලපෙන ආහාර ඒ සත්වයෝ අනුභව කරති. ඒවායේ ඕජාවෙන් ඔවුන්ගේ ශරීර රැකේ. පඨවි ධාතුවේ පටන් ආහාර රූපය දක්වා කියවුණු මේ රූප අටලොස කෙලින්ම කර්මාදී ප්‍රත්‍යයන් විසින් උපදවන රූපයෝය. එබැවින් ඒවාට නිෂ්පන්න රූපයයි කියනු ලැබේ. තවද ඒවාට ස්වභාව රූප, ස්වලක්ෂණ රූප, රූප යන නම්ද කියනු ලැබේ. එතකොට අපිට අද මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ හෘදය වස්තු රූපය. ඊට කලින් අපි කාරණාවක් මතක් කරන්නත් ඕනි. අපි ගිය සතියේ ඉගෙන ගත්තා ස්ත්‍රී භව රූපය සහ පුරුෂ භව රූපය කියන්නේ මොනවද කියලා. එතකොට සත්ව ශරීරයේට ස්ත්‍රී ස්වභාවය ගන්නන රූපයට කිව්වා ස්ත්‍රී භව රූපය කියලා. ඒ වගේම සත්ව ශරීරයට පුරුෂ ස්වභාවය ගන්නන රූපයට කිව්වා පුරුෂ භව රූපය කියලා. එතකොට මෙන්න මේ රූප මෙතනදී පැහැදිලි කරනවානේ සත්ව ශරීරයට කියලා. එතකොට මේ සත්ව ශරීරයෙන් පිටත මේ රූප පවතින්නේ නැහැ. සත්ව ශරීරයෙන් පිටත මේ ස්ත්‍රී භව රූප හෝ පුරුෂ භව රූප පවතින්නේ නැහැ. එතකොට සමහර වෙලාවට අපිට ඔය ගස්වැල් වලත් යම් විදිහකට ඔය නිකන් ස්ත්‍රී ස්වරූපයක් ඒ වගේ තියෙනවා නේද කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්. නමුත් ඒවල ස්ත්‍රී භව රූප හෝ පුරුෂ භව රූප පවතින්නේ නැහැ. ඒවා තියෙන්නේ සත්ව ශරීරවල විතරයි. ඒකත් හොඳින් මතක තියාගන්න ඕනි. ඊළඟ කාරණාව තමයි දැන් ගිය සතියේ අපි ඔය ස්ත්‍රී භව රූප පුරුෂ භව රූප පැහැදිලි කරනකොට අපි ලොකු විස්තරයක් කරා. ඉතින් ඒකෙදී සමහරෙක් කාම මිත්‍යාචාරය කර්මී කිරීම හේතුවෙන් පිරිමි කෙනෙක් ඊට පස්සේ නිරයාදී ඉපදිලා මනුෂ්‍යාත්මයක් ලබනකොට ස්ත්‍රී ආත්මයක් ලබනවා කියලා පැහැදිලි කරා. එතකොට සමහරුන්ට හිතෙන්න පුළුවන් දැනට කියන්නේ ස්ත්‍රී පිරිසට හිතෙන්න පුළුවන් එහෙමනම් අපි ඊළඟ ජීවිතයේ මේ කාමිත්‍යාචාරයේ හැසිරුණු නිසාද මේ ස්ත්‍රී ජීවිතයක් ලැබිලා තියෙන්නේ කියලා. එහෙම දෙයක් නැහැ. මොකද මම පැහැදිලි කරා ස්ත්‍රී තණ්හාව තියෙනකොට සංසාරේ දිගටම ස්ත්‍රී ජීවිත තමයි ලැබෙන්නේ.
දිගටම ස්ත්‍රී ජීවිත ලැබෙනවා. නැත්නම් ස්ත්‍රී භාව රූපය තමයි ප්‍රතිසන්දි සිතත් එක්කම උපදින්නේ. එතකොට දැන් අපි එක කල්පයක් අරගෙන බැලුවොත් දැන් සාමාන්‍යයෙන් කල්ප විනාශය කියන එක කවුරුත් අහලා තියෙනවා. නේද? කල්ප අවසානයේදී කල්පේ විනාශ වෙනවා. එතකොට මේ මනුෂ්‍ය ලෝක ඊට පස්සේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලුත් කොටසක් විනාශයටපත් වෙනවා. මෙන්න මේ කාලේ වෙනකොට ඔය මිත්‍යා දෘෂ්ටි ගත්තු පිරිස් අපායේ ඉන්න ඒ අය වෙනත් ලෝකවල වෙනත් සක්වලවල වල අපායට මාරු වෙනවා කියනවා. නමුත් අනිත් සත්වයෝ ධ්‍යාන වඩලා බ්‍රහ්ම ලෝක වලට යනවා. අර ඒ කල්ප විනාශයේදී විනාශ නොවන බ්‍රහ්ම ලෝක වලට යනවා. ඒ ගිහිල්ලා කාලාන්තරයක් ඉඳලා ඊට පස්සේ නැවත මේ මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක ආදී හටගත්තට පස්සේ මේ පිරිස නැවත ඒ බ්‍රහ්ම ලෝක වලින් චුත වෙලා මනුෂ්‍ය ලෝක වල පහළ වෙනවා. ඒ ලෝක වල පහළ වෙනවා. දැන් මනුෂ්‍ය ලෝකවල පහළ වීම සම්බන්ධයෙන් ඔය අග්ගඤ්ඤ සූත්‍රයේදී මෙහෙම පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ මුලින්ම මේ පිරිස පහළ වෙනකොට ඒ පිරිසට අහසින් යන්න පුළුවන්. ඒ වගේම ශරීරයෙන් ආලෝකය නික්මෙනවා. ඒ විදිහට මේ ඒ අයගේ ඒ කියන්නේ පහසුකම් එයාට අහසින් යන්න පුළුවන් හැකියාවදී මේවා තියෙනවා. නමුත් කාලයක් යනකොට මේ අයගේ කෙලෙස් ආදී පහළ වෙනකොට අර ආහාරත් මුලින් පහළ වුණා. නමුත් ඒවා පව අතුරුදහන් වෙනවා. ඊට පස්සේ රළු ආහාර ගන්න වෙනවා. ඉතින් දැන් මේ කාලේ වෙනකම්ම මේ පිරිසට භව රූප නැහැ. භව රූප පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔය රළු ආහාර ගන්නකොට ශරීරේ පව කර්කශ වෙනවා. අන්න එතකොට තමයි ඒ පිරිසට භව රූප පහළ වෙන්නේ. භව රූප පහළ වෙන්නේ. එතකොට ධර්මයේ පැහැදිලි කරනවා එතනදිත් මේ භව රූප පහළ වෙනකොට ඒ පහළ වීමේ පිළිවෙලක් තියෙනවා. ඒ කොහොමද පෙර ජීවිතවලදී ස්ත්‍රී ආත්ම භාවයක් ලැබු පිරිසට ස්ත්‍රී භව රූපමයි පහළ වෙන්නේ. පුරුෂ ආත්ම භාව ලැබු පිරිසට පුරුෂ භව රූපමයි පහළ වෙන්නේ. එතකොට බලන්න කල්පේ පටන් ගන්නකොටත් අර ස්ත්‍රී භාවයේ හෝ පුරුෂ භාවයේ ඒ භව රූප ඇති වෙන්නේ අර පෙර ආපු පිළිවෙලට. පෙරේ භවවලදී ලැබපු ජීවිතවලට අනුරූපීව තමයි මේ භව රූප පහළ වෙන්නේ. ඉතින් ඊට කලින් කොහොමද කියලා අපිට හිතෙන්න පුළුවන්. තව එහාට සංසාරේ. එහා ගැන හිතලා බැලුවත් ඒ විදිහම තමයි. ආපස්සට කොච්චර ගියත් ඒ ක්‍රමයේ තමයි තියෙන්නේ. කල්ප විනාශ වෙනවා. ඊට පස්සේ බ්‍රහ්ම ලෝකවල ඉපදෙනවා. නැවත ඊට පස්සේ ඒ වලින් චුත වෙලා මනුෂ්‍ය ලෝක ආදී පහළ වෙනවා. ඔය විදිහට දිගින් දිගට බොහෝ දුරට ඒ ස්ත්‍රී ආත්ම භාවයේ ලැබලා තියෙන පිරිසට ස්ත්‍රී ආත්ම භාවයෙම ලැබෙනවා දිගින් දිගට සංසාරේ. යම් විශේෂ හේතුවක් නිසා තමයි ඒ ආත්ම භාව වෙනස් වෙන්නේ. ඒ නිසා සංසාරේ දීර්ඝ කාලයක් ස්ත්‍රී තණ්හාව සහිතේ කර්ම කරපු නිසා ඒවල විපාක ලැබෙනකොට ප්‍රතිසන්දි විදියට ස්ත්‍රී භව රූප පහළ වෙනවා. එතකොට ওই කාරණාව අපි දැනගන්න ඕනි. නැත්තම් සමහරලාට සමහරුන්ට වැරදි වැටහීම් ඇති වෙන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ දැන් අපිට පාඩමට අවධානය යොමු කරන්න පුළුවන්. එතකොට හෘදේ වස්තු රූපය අපිට මුලින්ම අද මේ නිෂ්පන්න රූපවලදී යටටි ඉගෙන ගන්න තියෙන රූපය අද දවසේ. එතකොට මෙතනදී පැහැදිලි කරනවා හෘදේ වස්තු රූපය ගැන. චක්කු විඥානාදීන්ට ඇතිවීමට ස්ථාන වන්නේ ප්‍රසාද රූප පසේ. එතකොට අපි දන්නවා දෙපස් විඥාන ගැන.
නේද? චක්කු විඤ්ඤාණ දෙකක් තියෙනවා, සෝත විඤ්ඤාණ දෙකක් තියෙනවා, ගහන විඤ්ඤාණ දෙකක් තියෙනවා, જીවහා විඤ්ඤාණ දෙකක් තියෙනවා, ඊට පස්සේ කාය විඤ්ඤාණ දෙකක් තියෙනවා. එතකොට මේවට අපි කියනවා දෙපස් විඤ්ඤාණ කියලා. මෙන්න මේ විඤ්ඤාණයන්ට ඇතිවීමට ස්ථාන වෙන්නේ ප්‍රසාද රූප පහ. අපි ඒක දැන්ටමත් දන්නවා. එතකොට චක්ෂු ප්‍රසාදයේ චක්කු විඤ්ඤාණයන්ට ඇතිවීමට ස්ථානයි. එතකොට සෝත ප්‍රසාදයේ සෝත විඤ්ඤාණයන්ට ඇතිවීමට ස්ථානයි. මේ විදිහේ මේ දෙපස් විඤ්ඤාණයන්ට ඇතිවීමට ස්ථාන වෙන්නේ අපි මුලින් කතා කරපු ප්‍රසාද රූප පහ. ප්‍රසාද රූප පහ. පංච විඤ්ඤාණයන් හැර ඉතිරි සිත් ඇතිවීමට ස්ථානීය වන රූපය හෘදේ වස්තු රූපයය. එතකොට දැන් පංච විඤ්ඤාණ අපි අයින් කරාට පස්සේ ඊළඟට කෙටි ක්‍රමයෙන් නම් සිත් 79ක් තියෙනවා. දීර්ඝ ක්‍රමයෙන් ගත්තොත් අපි 111ක්. එතකොට මෙන්න මේ සිත්වලට අර දෙපස් විඤ්ඤාණ හැර ඉතුරු සිත්වලට ඇතිවීමට ස්ථානීය වෙන්නේ මේ හෘදේ වස්තු රූපේ. ඒවට ඇතිවීමට ස්ථාන වන රූපයට කියනවා හෘද වස්තු රූපේ කියලා. හෘදේ වස්තු රූපේ. එය පවත්නේ හෘදේ කෝෂයේ ඇති ලේවලේ. එතකොට මේ රූපේ පවතින්නේ මේ හෘදේ වස්තුව අපි අද කතා කරන හෘදේ වස්තුව ඇතුලේ තියෙන ලේවල ලේ ඇසුරු කරගෙන තමයි මේ රූපේ පවතින්නේ. හෘදේ වස්තුව මෙතන හෘදේ කෝෂය කියන්නේ එකයි. ඒ හෘදේ වස්තුව ඇතුලේ පවතින ලේ ඇසුරු කරගෙන තමයි මේ රූපේ පවතින්නේ. එතකොට දෙපස් විඤ්ඤාණ හැර සෙසු සිත්වලට ඇතිවීමට ස්ථානීය වන රූපයට තමයි හෘදේ වස්තු රූපය කියලා කියන්නේ. එතකොට මේ හෘදේ වස්තු රූපය කියන්නේ කර්මයෙන් උපද්දවන රූපයක්. කර්මයෙන් උපද්දවන රූපයක්. මේ රූපය ඇති වෙන්නේ ප්‍රතිසන්දි සිතත් එක්කමයි. ප්‍රතිසන්දි සිතත් එක්කම තමයි මේ රූපය ඇති වෙන්නේ. දැන් අපි ප්‍රතිසන්දි සිතත් එක්කම ඇති වෙන තවත් රූප කතා කරා මීට කලින්. ඔය ස්ත්‍රී භාව රූපේ, පුරුෂ භාව රූපයත් ප්‍රතිසන්දි සිතත් එක්කමයි ඇති වෙන්නේ. එතකොට මේ හෘදේ වස්තු රූපයත් ඇති වෙන්නේ පහළ වෙන්නේ ප්‍රතිසන්දි සිතත් එක්කමයි. එතකොට ඒ සිතත් එක්කම පහළ වෙලා ඒ සිතට ඇතිවෙන්න පසුබිම වෙනවා. ඒ සිතට උපදින්න, සිතට පවතින්න මේ පසුබිම වෙනවා මෙන්න මේ රූපේ. එතකොට මතක තියාගන්න පංචවෝකාර භවයේදී පංචවෝකාර භවයේදී අර දෙපස් විඤ්ඤාණ හැර සෙසු සිත්වලට පහළ වීමට ස්ථානීය වෙන්නේ මේ හෘදේ වස්තු රූපේ. එතන පංචවෝකාර භවය කියලා අපි නැත්නම් පංචවෝකාර භූමිය කියලා අදහස් කරන්නේ මේ ස්කන්ධ පහක් තියෙන භූමිය. රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංස්කාරස්කන්ධේ, විඥානස්කන්ධේ කියලා ස්කන්ධ පහක් තියෙනවා. අපි පසු ඒවා කියලා දෙනවා. එතකොට මේ ස්කන්ධ පහම නැත්නම් අපි කියන්නේ රූපේ සහ සිත දෙකම තියෙන භූමිවලදී මේ දෙපස් විඤ්ඤාණ හැර සෙසු සිත්වලට ඇතිවීමට ස්ථානීය වෙන්නේ මේ හෘදේ වස්තු රූපේ. එතකොට ඔය චතුෝකාර භූමි ඒ වගේම ඒකවෝකාර භූමි කියලා තව භූමි කීපයක් තියෙනවා. ඒකට ඒ සියල්ල පහක් වෙනවා. ඔය අරූප ලෝක කියලා කියන්නේ චතුෝකාර භූමි. ඒකෙදි රූපස්කන්ධේ නැහැ. ඊළඟට අසඤ්ඤ සත්‍ය කියලා කියන්නේ ඒකවෝකාර භූමියක්. එහි රූපස්කන්ධේ විතරයි, ඊතුරු ස්කන්ධ හතර නැහැ. එතකොට ඔය අරූප ලෝක හතරත් ඒ වගේම අසඤ්ඤ සත්‍යයක් කියන මේ භූමි පහ හැර ඉතුරු භූමි මේ 26
26 උපදින සත්වයන්ට මේ ප්‍රතිසන්දි සිතත් එක්කම අන්න අර හෘදේ වස්තු රූපේ පහළ වෙනවා. හෘදේ වස්තු රූපේ පහළ වෙනවා. එතකොට ඒ හෘදේ වස්තු රූපේ තමයි ඒ ප්‍රතිසන්දි සිතට නිෂ්ක්‍රය වෙන්නේ. නැත්නම් ඒ පවතින පදනම් වෙන්නේ. ඒ අසුරු කරගෙන තමයි ප්‍රතිසන්දි සිත පහළ වෙන්නේ. ඊට පස්සේ මේ හෘදේ වස්තු රූපය ඊළඟට පහළ වෙන ප්‍රතිසන්දි සිතෙන් පසුව පහළ වෙන භවාංග සිත ආදී මේ සිත්වලට මේ පහළ වීමට නැත්නම් පැවතීමට පදනම් වෙනවා. නැත්නම් අපි කියන්නේ නිෂ්ක්‍රය වෙනවා කියලා. ඊට පස්සේ මේ හෘදේ වස්තු රූපය අර දැන් මුලින්ම දැන් හදවත කියන එක මුල්ම අවස්ථාවේදී ඔය පහළ වෙන්නේ නැහැනේ. හදවත ආදී මේ ශරීර අවයව පහළ වෙන්නේ පසුව. ප්‍රතිසන්දි සිතත් එක්කම හදවත ඇති වෙන්නේ නැහැ. ඒතර මතක තියාගන්න මෙතනදී මේ හෘදේ වස්තු රූපය කියන්නේ හදවත නෙවෙයි. හදවත නෙවෙයි. හදවතේ ලේ ඇසුරු කරගෙන පවතින සූක්ෂම රූපයක්. දෙපස් විඥාන හැර සෙසු සිත් වලට පහළ වීමට ස්ථානීය වෙන රූපයක් මේක. එතකොට ප්‍රතිසන්දි අවස්ථාවේදී හදවතක් නැහැ. ඒ අවස්ථාවේ නමුත් හෘදේ වස්තු රූපය කියන මේ සූක්ෂම රූපේ තියෙනවා. ඉතින් කාලයක් යනවා මව් කුසේදී අර මේ ශරීර අවයව ඒ සත්‍යයට නිර්මාණය වෙන්න. එතකොට හදවත පහළ නොවන තාක්කල් එය නැත්නම් හදවත පහළ වෙන තෙක් අර හෘදේ වස්තු රූපේ සුදුසු පරිදි පවතිනවා. අර දෙපස් විඥාන හැර පහළ වෙන සෙස සිත් වලට පසුබිම වෙමින් නිෂ්ක්‍රය වෙමින් මේ රූපේ පවතිනවා. ඊට පස්සේ හදවත ඇති වුණාට පස්සේ අන්න හෘද කෝෂයේ තියෙන ලේ අසුරු කරගෙන මෙන්න මේ රූපේ පවතිනවා. මේ රූපේ පවතිනවා. දැන් එතකොට මුල්ම අවස්ථාවේ ප්‍රතිසන්දි අවස්ථාවේ ලේත් නැහැනේ. ඒ අවස්ථාවේදී ලේත් නැහැ. පසුව තමයි ඒව ඇති වෙන්නේ. ඉතින් අර පසුව හදවත ඇති වෙලා ඊට පස්සේ ලේ ආදී ඇති වෙනකොට අන්නේ හදවත තුල ලේ අසුරු කරගෙන මේ හෘදේ වස්තු රූපේ පවතිනවා. එතකොට දැන් අපි කතා කරනකොට සාමාන්‍යයෙන් හදවතේ පවතින ලේ අසුරු කරගෙන තමයි හෘදේ වස්තු රූපේ පවතින්නේ කියලා අපි කියන්නේ. එතකොට මේ හෘද වස්තු ඇතුලේ තියෙන ලේ හැම වෙලාවෙම ඒ කියන්නේ එකම ලේ නෙවෙයි තියෙන්නේ. මේ ලේ මාරු වෙනවා. අපවිත්‍ර ලේ අයින් වෙනවා ඊට පස්සේ නැවත පිරිසුදු ලේ එනවා. මේ විදිහට ලේ වරින් වර මොහොතෙන් මොහොත මාරු වෙනවා. නමුත් හෘදේ වස්තු රූපය ඒ ලේත් එක්ක එහා මෙහා යන එකක් නෙවෙයි. අර එහි පහළ වෙන නැත්නම් ඒට එන ලේ අසුරු කරගෙන ඇති වෙමින් නැති වෙමින් පවතින රූපයක් මේක. දැන් ලේත් එක්ක යනවා කියලා කියන්නේ එහෙමනම් දිගට පවතින රූපයක් වෙන්න බෑ. එහෙම නෙවෙයි මේකත් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. මේ විදිහේ පවතින රූපයක්. එතකොට ලේ පිට වුණාට ඒ ලේත් එක්ක පිට වෙන එකක් නෙවෙයි. ඒ ඇති වෙන ඒ කියන්නේ නැත්නම් ඊට ඇතුල් වෙන හෘදේ වස්තුවට ඇතුල් වෙන නැත්නම් එන ලේ අසුරු කරගෙන මේක හෘදේ වස්තු රූපේ පවතිනවා. ඒතර මේ රූපේ පවතින්න මහා ලයක් අවශ්‍ය නැහැ. ශරීරයේ ලේ ඉවත් කරත් සම්පූර්ණයෙන්ම ඒ සියුම් තාම සියුම් මේ ලේවල නිකන් තෙත් ගතියක් වගේ තිබ්බත් ඒත් ඇති. මේ හෘද වස්තු රූපයට පවතින. එතකොට ඊට පස්සේ දැන් අපි ගත්තොත් ඇත්තටම මේ හෘදේ වස්තු රූපේ අසුරු කරගෙන තමයි සිත් වැඩි ප්‍රමාණයක්ම පවතින්නේ. මේ පංචවෝකාර භවයේදී හෘදේ වස්තු රූපය අසුරු කරගෙන තමයි සිත් බොහෝ ප්‍රමාණයක් පවතින්නේ. දැන් අපි හිතලා බලන්නකො අර සිත් 10 හැර සෙසු සියලුම සිත් පහළ වෙන්නේ මේ හෘදේ වස්තු රූපය අසුරු කරගෙන.
එතකොට දැන් අපි අර මුලින් කතා කරානේ චක්කු ප්‍රසාදේ චක්කු විඥානාදියට පහළ වෙන්න උපකාර වෙනවා කියලා. එතනදී අපි පැහැදිලි කරා මේ රූපේ චක්කු ප්‍රසාදේ හැපීම නිසා නැත්නම් රූපේ ඡායාව චක්කු ප්‍රසාදේ හැපීම නිසා චක්කු විඥානය එතන පහළ වෙනවා කියලා. දැන් මෙතනදී අපි මේ සිතේ හැපෙන දේවල් වලට අපි කියන්නේ ධර්මාරම්මන කියලා. ධර්මාරම්මන කියලා කියනවා. එතකොට මේ ඒ විදිහට අපිට කියන්න පුළුවන්. එතකොට මෙන්න මේ ආරම්භන අර හෘදේ වස්තු රූපේ හැපෙනවා කියලා කතාවක් නැහැ. එහෙම දෙයක් නැහැ. ඒවා හැපෙන්නේ මනෝද්වාරය කියලා කියන්නේ. ඒකට මනෝද්වාරය කියලා කියන්නේ ඔය භවාංග සිත් පරම්පරාව කියලා කියන්නේ. ඒකට හෘදේ වස්තු රූපේ පහළ වෙනවා භවාංග සිත්. ඒ සිත්වල තමයි ඒ ආරම්භන හැපෙන්නේ. හෘදේ වස්තු රූපේ නෙවෙයි. නමුත් හෘදේ වස්තු රූපේ කියලා කියන්නේ සිත්වලට භවාංග ආදී සිත්වලට පහළ වෙන්න ස්ථානයේ. පංචවෝකාර භවයේදී එය හෘදේ වස්තු රූපේ තමයි භවාංග ආදී සිත් පහළ වෙන්න ස්ථානීය වෙන්නේ. මේකත් හොඳින් මතකයේ තියාගන්න. එතකොට බලන්න දැන් මේ හෘදේ වස්තු රූපේ අසුරු කරගෙන මේ පහළ වෙන සිත් දැන් අපි චක්කු ප්‍රසාදයේ අසුරු කරගෙන පහළ වෙන චක්කු විඥාන සිත් නේද? එතකොට ඒකෙන් ඒ සිත් වලින් දර්ශන කෘත්‍ය පමණයි කරන්නේ. දර්ශන කෘත්‍ය කරන සිත් මේ චක්කු ප්‍රසාදෙදි පහළ වෙනවා. ඊට පස්සේ ශ්‍රවණ කෘත්‍ය කරන සිත් ශෝත ප්‍රසාදය අසුරු කරගෙන පහළ වෙනවා. ඊට පස්සේ ආග්‍රහණ කෘත්‍ය කරන සිත් මේ ගාන ප්‍රසාදය අසුරු කරගෙන පහළ වෙනවා. ආස්වාදන කෘත්‍ය කරන සිත් ජීවහා ප්‍රසාදය අසුරු කරගෙන පහළ වෙනවා. ඊට පස්සේ ස්පර්ශන කෘත්‍ය කරන සිත් මේ කාය ප්‍රසාදය අසුරු කරගෙන පහළ වෙනවා. ඊට පස්සේ තව කෘත්‍ය ගණනාවක් තියෙනවා. ඊට පස්සේ තව කෘත්‍ය 9ක් ඉතුරු වෙනවා. ඒකට බලන්නකෝ ප්‍රතිසන්දි කෘත්‍ය සිද්ධ කරන සිත්, භවාංග කෘත්‍ය සිද්ධ කරන සිත්, ඊට පස්සේ චුති කෘත්‍ය සිද්ධ කරන සිත්. මේ සිත් සියල්ලම පහළ වෙන්නේ හදේ වස්තු රූපය අසුරු කරගෙන. ඊට පස්සේ ආවර්ජන කෘත්‍ය කරන සිතුත් පහළ වෙන්නේ මේ හෘදේ වස්තු අසුරු කරගෙන. ඊට පස්සේ සම්පටිච්ඡන කෘත්‍ය කරන සිතුත් පහළ වෙන්නේ හෘදේ වස්තු අසුරු කරගෙන. ඊට පස්සේ සම්තීර්ණ කෘත්‍ය කරන සිතුත් පහළ වෙන්නේ හෘදේ වස්තු අසුරු කරගෙන. ඊට පස්සේ වොත්තපන කෘත්‍ය කරන සිතුත් පහළ වෙන්නේ හෘදේ වස්තු අසුරු කරගෙන. ඊට පස්සේ ජවන කෘත්‍ය සිද්ධ කරන සිතුත් පහළ වෙන්නේ හෘදේ වස්තු අසුරු කරගෙන. ඊට පස්සේ තදාරම්මන කෘත්‍ය කරන සිතුත් පහළ වෙන්නේ හෘදේ වස්තු අසුරු කරගෙන. එහෙමනම් බලන්න කෘත්‍ය 9ක්ම සිද්ධ කරන සිත් පහළ වෙන්නේ හෘදේ වස්තු අසුරු කරගෙන. එතකොට අපි කිව්වා සත්‍යයකට වැඩිපුරම පහළ වෙන්නේ මේ භවාංග සිත් කියලා භවයකදී. නම් වැඩිපුරම පහළ වෙන සිතුත් පහළ වෙන්නේ හෘදේ වස්තු අසුරු කරගෙන. ඊට පස්සේ ඊළඟට වැඩිපුර පහළ වෙන සිත් හැටියට ජවන් සිත් කිව්වා. එහෙම නැත්නම් ක්‍රියා යෑම මේම් ආදී මේ ක්‍රියාවන් සිද්ධ කිරීම වශයෙන් පහළ වෙන්නේ ජවන් සිත් කියලා. එහෙමනම් මේ ක්‍රියා සිද්ධ කිරීම වශයෙන් පහළ වෙන මේ බලවත් අධික ජවයකින් යුක්ත පහළ වෙන මේ සිතුත් පහළ වෙන්නේ හෘදේ වස්තු රූපය අසුරු කරගෙන. නේද? එහෙමනම් ප්‍රධාන සිත් පහළ වෙන්නේ හෘදේ වස්තු රූපය අසුරු කරගෙන. භවයේ රකින්න සිත් පහළ වෙන්නේ හෘදේ වස්තු අසුරු කරගෙන. කෘත්‍ය 9ක්ම කරන සිත් පහළ වෙන්නේ හෘදේ වස්තු අසුරු කරගෙන. එහෙමනම් ඒ සිත්වලට මේ නිෂ්ක්‍රිය වෙන සිත් පහළ වෙන්න උපකාර වන ස්ථාන අපි බලනකොට විශේෂයෙන්ම මෙන්න මේ හෘදේ වස්තු රූපේ බොහොම ප්‍රධානයි. මේකට වස්තු රූපේ කියලාත් කියනවා. හෘදේ වස්තු රූපේ කියලා මේකට කියනවා. හෘදේ වස්තු රූපේ කියලාත් කියනවා. එතකොට සාමාන්‍යයෙන් අපි කියවනේ මේ ලේ අසුරු කරගෙන මේ රූපේ පවතින්නේ කියලා හදවතේ. එතකොට දැන් සමහරුන්ට කුසල් සිත් පහළ වෙනකොට
අර බාහිරින් බලනකොට ප්‍රසන්න ගතියක් මේ රූපෙත් ප්‍රසන්න ගතියක් තියෙනවා. එතකොට දැන් ඔය සමහර ලාවට කියන්නේ හිත මෛත්‍රී භාවනාව කරනකොට මේ ලේ ධාතුව පවා පිරිසිදු වෙනවා කියලා. තරහ ගිහිල්ලා ඉන්න අවස්ථාවේදී ලේ ධාතුව පවා අපිරිසිදුයි. ඒකට බලන්නේ මේ සිත් පහළ වෙන්නේ හෘදේ වස්තු රූපය අසුරු කරගෙන ඊට පස්සේ ඒ පවතින්නේ හදවතේ තියෙන ලේ අසුරු කරගෙන. එහෙනම් ලේ වලටත් අර සිතේ බලපෑම ඇති වෙනවා. බලපෑම ඇති වෙනවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ හෘදේ වස්තු රූපය කියන එක පහළ වෙන්නේ නැත්තම් පවතින්නේ දැනට මේ හදවතේ තියෙන නැත්නම් හෘද කෝෂයේ ඇතුලේ තියෙන ලේ ඇසුරු කරගෙන. ඉතින් හදවත ඇති වෙන්න කලින් ඒ රූපය සුදුසු පරිදි මේ ශරීරයේ තිබුණා. සිත් වලට පහළ වෙන්න පසුබිම් වෙමින් තිබුණා. හොඳයි. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් හිතලා බැලුවොත් සමහරෙකුට ප්‍රශ්නයක් එනවා මේ ඇත්තටම මේ සමහරු විමසනවා හිත තියෙන්නේ ශරීරයේ වෙන තැනකද කියලා. වෙන තැනක නේද හිත තියෙන්නේ කියලා. නමුත් අපි දැන් දන්නවා මේ ශරීරයේ සෑම තැනකම ඔය කෙස් ලොම් ආදී ඒ දැනීම් ඇති කියන්නේ දැනීම් නොදැනෙන තැන් හැර අනිත් සෑම තැනකම මේ සිත් පහළ වීම සිද්ධ වෙනවා කියන එක. නේද? එතකොට චක්කු ප්‍රසාදය අසුරු කරගෙන චක්කු විඥාන ඊට පස්සේ සෝත ප්‍රසාදය අසුරු කරන සෝත විඥාන ওই විදිහට ජීවහා ප්‍රසාදය අසුරු කරගෙන ජීවහා විඥාන පහළ වෙනවා. ඊට පස්සේ ශරීරයේ ඇතුළත පිටත දෙකේම මේ කාය ප්‍රසාදේ තියෙනවා. ඒකට කාය ප්‍රසාදය අසුරු කරගෙන කාය විඥාන සිත් දෙක පහළ වෙනවා. ඊට පස්සේ සිත් සියල්ලම හෘද වස්තු රූපය අසුරු කරගෙන පහළ වෙනවා. ඒ නිසා ශරීරයේ අර විශේෂ කෙස් ආදී තැන් හැර අනිත් සෑම තැන්වලදීම සෑම සංවලම සිත් පහළ වෙනවා. හොඳයි. හොඳයි. එතකොට අපි ඔය හෘදේ වස්තු රූපය ගැනයි අපි පැහැදිලි කරගන්න යෙදුන්නේ. ඊට පස්සේ ජීවිතේන්ද්‍රිය රූපය. ජීවිතේන්ද්‍රිය රූපය. මේ ජීවිතේන්ද්‍රිය රූපය පැහැදිලි කරනවා තමාහා බැඳී උපදනා රූපයන් පරම්පරා වශයෙන් චිරකාලයක් පවත්නා පරිදි ආරක්ෂා කරන ජීවත් කරන රූපය ජීවිතේන්ද්‍රිය නම් වේ. තමාහා බැඳී උපදන රූපයන් පරම්පරා වශයෙන් චිරකාලයක් ආරක්ෂා කරන. ඒ වගේම චිරකාලයක් පවත්නා පරිදි ආරක්ෂා කරන ජීවත් කරන රූපයට ජීවිතේන්ද්‍රිය රූපය කියලා කියනවා. දැන් මේ ජීවිතේන්ද්‍රිය කියන එක මේ වචනේ අපිට මීට කලිනොත් මේ ඉගෙන ගන්න ලැබුණා. අහන්න ලැබුණා. ඒ චෛතසිකවලදී. සමන්ට මතක ඇති චෛතසිකවලදී. එතකොට එතනදී පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියලා සර්වචිත්ත සාධාරණ චෛතසික 7ක් අපි කතා කරා. එතනදී ජීවිතේන්ද්‍රිය කියලා චෛතසිකයක් පැහැදිලි කරගත්තා. එතකොට මෙතනත් මේ ජීවිත රූපය කියලා මේකට කියනවා. මේ ජීවිත රූපේටම කියන නම තමයි ජීවිතේන්ද්‍රිය රූපය කියලා. එතකොට අතනදී අර චෛතසිකවලදී පැහැදිලි කරේ ජීවිතේන්ද්‍රිය කියලා චෛතසිකය මේ චිත්තචෛතසිකයන්ගේ ජීවන බලය ජීවත් වීමේ ශක්තිය ජීවිතේන්ද්‍රිය කියලා එතනදී පැහැදිලි කරා. එහෙම නැත්නම් චිත්තචෛතසිකයන් නොසින්දී දීර්ඝ කාලයක් පවත්වන පැවැත්වීමට උපකාර වන මේ චෛතසිකයට කිව්වා ජීවිතේන්ද්‍රිය කියලා. ඒකයි කිව්වේ චිත්තචෛතසිකයන්ගේ ජීවන බලය ජීවත් කරන ශක්තිය. එතකොට ඒ චෛතසිකය නිසා චිත්තචෛතසිකයන් නිර්වාණය දක්වා නොනසී පරම්පරා වශයෙන් පවතිනවා. එතකොට මෙතනදී මේ ජීවිතේන්ද්‍රිය කියන එක මේක රූපයක්. අතනදී චෛතසිකයක් නැත්නම් අපි කියනවා නාමයක් කියලා. මෙතන මේක රූපයක්.
එතකොට මේ රූපෙන් කරන්නේ තමන් එක්ක එකට බැඳිලා පහළ වෙන රූපයන් දීර්ඝ කාලයක් පරම්පරා වශයෙන් දීර්ඝ කාලයක් පවත්නා විදිහට ආරක්ෂා කරනවා, පාලනය කරනවා. ඒක තමයි මෙතනදී මේ ජීවිතින්ද්‍රිය රූපෙන් කරන්නේ. ඒක අර මේ අතනදී චෛතසිකයෙන් කෙරෙන කෘත්‍ය හා සමම කෘත්‍යයක් මෙතනත් කරන්නේ. එතකොට අතනදී අර චෛතසික ජීවිතින්ද්‍රියට අපි කියනවා නාම ජීවිතින්ද්‍රිය කියලා. මෙතනදී මේ ජීවිතින්ද්‍රියට කියනවා අපි රූප ජීවිතින්ද්‍රිය කියලා. ඒ නිසා ඒක හොඳට මතකයේ තියාගන්න. නාම ජීවිතින්ද්‍රිය සහ රූප ජීවිතින්ද්‍රිය. දැන් එතකොට මේ ජීවිතින්ද්‍රියෙන් ආරක්ෂා කරන්නේ නැත්නම් පාලනය කරන්නේ කර්මජ රූප. හැම රූපයක්ම නෙවෙයි. කර්මයෙන් උපද්දවන රූප තමයි පරම්පරා වශයෙන් දීර්ඝ කාලයක් පවතින පරිද්දෙන් පාලනය කරන්නේ, ආරක්ෂා කරන්නේ. එතකොට අපි දන්නවා මේ රූප උපදවන හේතු තියෙනවා. එකක් කර්මය, අනික සිත, ඊට පස්සේ ඍතුව කියලා කියනවා. ඒ කියන්නේ සීතෝෂ්ණ, ඊළඟට ආහාරය. මේවා තමයි රූප උපදවන හේතු. එතකොට දැන් මේ සිතෙන්, ඊට පස්සේ ඍතුවෙන් නැත්නම් සීතෝෂ්ණ වලින්, එහෙම නැත්නම් ආහාරයෙන් උපද්දවන රූප පරම්පරා වශයෙන් දීර්ඝ කාලයක් පවත්නා පරිද්දෙන් මේ ජීවිතින්ද්‍රිය රූපයෙන් ඒවා ආරක්ෂා කරන්නේ නැහැ. එතකොට මේ කර්මයෙන් උපද්දවන රූප කොටසක් තියෙනවා. මෙන්න මේ කොටස තමයි ආරක්ෂා කරන්නේ මේ ජීවිතින්ද්‍රිය රූපේ. මොකද දැන් අපි මෙතන පැහැදිලි කරනවා ශරීරයක කර්මයේ, චිත්තයේ, ඍතුවේ, ආහාරය යන හේතු සතරෙන් හට ගන්නා රූප ඇත්තේය. ඒ හේතු සතරෙන් චිත්ත, ඍතු, ආහාර යන හේතු තුන ඒවායින් උපදවන රූප ළඟම ඇත්තේය. එබැවින් චිත්තාදී හේතු තුනෙන් හටගන්නා රූප පාලනය කරන්නට අමුතු දෙයක් අවශ්‍ය වුවමනා නැත. එතකොට දැන් මේ සිතෙන් උපද්දවන රූප, ඊට පස්සේ ඍතුයෙන් උපද්දවන රූප, ඊට පස්සේ ආහාරයෙන් උපද්දවන රූප ගත්තාම මේ රූපයන්ගේ හේතුව ඒ ළඟම තියෙනවා. ඒ නිසා ඒවා පාලනය කරන්න අමුතු දෙයක් අය අවශ්‍ය නැහැ. අපි හිතමුකෝ ආහාරය කියලා. ශරීරයට ආහාර ගත්තට පස්සේ අන්නේ ආහාරයෙන් උපද්දවන රූප කොටසක්. එතකොට තමයි අපේ ඇඟට පහසුවක් දැනෙන්නේ. රූප ඉපදෙනකොට පහසුවක් දැනෙනවා, ශක්තියක් ඇති වෙනවා. ඉතින් ඒ ආහාරය කියන හේතුව ඒ රූප අසලම තියෙනවා. ඒ ආහාරය නැති වෙනකොට ඒ රූප ටික නිරුද්ධ වෙනවා. හේතුව පවතිනකම් පවතිනවා. නැති වුණාට පස්සේ ඒවා නිරුද්ධ වෙනවා. පරම්පරා වශයෙන් ඉස්සරහට යන්නේ නැහැ. සිතින් උපද්දවන රූපත් ඒ විදිහමයි. සිත නිසා සිතත් එක්ක උපදින රූප. එතකොට ඒ රූප මේ සිත පවතිනකම් පවතිනවා. යම් කාලයක් පවතිනවා, ඊට පස්සේ නිරුද්ධ වෙනවා. අන්න ඒවා ඒ චිත්තජ රූප උපද්දවන හේතුව ඒ අසලම තියෙනවා. එතකොට ඒ නිසා ඒ රූපයන්ට අමුතු පාලනය කරන්න අමුතු දෙයක් අවශ්‍ය නැහැ. නමුත් මේ කර්මජ රූප කියන්නේ රූප කොටස. මේ කර්මයෙන් උපද්දවන රූපවල කර්මය නැත්නම් ඒ හේතුව මේ වර්තමානයේ තියෙන එකක් නෙවෙයි. ළඟ තියෙන එකක් නෙවෙයි. එතකොට අතීත භවයකදී ඇති වෙලා නිරුද්ධුණු දෙයක් තමයි මේ කර්මජ රූපයන්ගේ හේතුව. නැත්නම් ඒ කර්මය. කර්මජ රූපයන් උපද්දවන හේතුව ළඟ තියෙන එකක් නෙවෙයි. අතීත භවයක ඇති වෙලා නිරුද්ධ වුණු දෙයක්. ඒ හේතුව නිරුද්ධ වුණාට මේ එහි බලයෙන් වර්තමානයේ රූප උපද්දවනවා. නමුත් ඒ හේතුව නැහැ. ඒ උපද්දවන රූප වලට අර හේතුව ළඟ නැති නිසා පරම්පරා වශයෙන් ඉස්සරහට පවතින්නට නම් ඒ රූපයන් පාලනය කරන, ආරක්ෂා කරන දෙයක් තියෙන්න ඕනේ. ශක්තියක් තියෙන්න ඕනේ. එතකොට අන්නේ කර්මජ රූපයන් පාලනය කරන,
දීර්ඝ කාලයක් පරම්පරා වශයෙන් පවතින විදියට ආරක්ෂා කරන රූපයට කියනවා ජීවිතින්ද්‍රිය රූපය කියලා. නැත්නම් ජීවිත රූපය කියලා කියනවා. එතකොට මේ ජීවිත රූපයත් අර කර්මයෙන් හටගන්න රූපත් එක්කම තමයි පහළ වෙන්නේ. මේකත් කර්මජ රූපයක්. ජීවිත රූපය කියලා කියන්නේ කර්මයෙන්ම උපද්දවන රූපයක්. එතකොට අපි මතක් කරා සාමාන්‍ය රූපයක් තනිව පහළ වෙන්නේ නැහැ කියලා. දැන් අපි කර්මජ රූපයක් ගත්තොත් දැන් මේ චක්කු ප්‍රසාදය කියලා කියන්නේ කර්මයෙන් උපද්දවන රූපයක්. ඒ රූපේ තනිව පහළ වෙන්නේ නැහැ. ඒ කර්මයෙන් උපද්දවන පඨවි ආපෝ තේජෝ වායෝ ඊට පස්සේ වන්න ගන්ධ රස ඊට පස්සේ ඕජා කියන ඔය ආහාර රූපයට ඕජා ඊට පස්සේ ජීවිතින්ද්‍රිය කියන රූපයත් ඊට පස්සේ චක්කු ප්‍රසාද රූපය. මෙන්න මේ 10 තමයි එකට උපදින්නේ. මේ 10 එක රූප කලාපයක් විදිහට පහළ වෙනවා. රූප ගොන්නක් විදිහට පහළ වෙනවා. එතකොට මේ රූප 10 පහළ වෙනකොට මේ 10 ඇතුලේ තියෙන ජීවිතින්ද්‍රිය රූපය. මෙන්න මේ ජීවිතින්ද්‍රිය රූපයත් කර්මයෙන්ම තමයි හටගන්නේ. නමුත් හටගත්තට පස්සේ ඒ පවතින අවස්ථාවේ Taman එක්ක ඉන්න ඉතුරු රූප ටික පාලනය කරනවා. ඒවා ජීවත් කරනවා. එතකොට ඒ පාලනය නිසා මොකද වෙන්නේ? මේ නැවත නැවත කර්මයෙන් රූප පරම්පරාවල් උපදවනකොට ඒවා පරම්පරාව වශයෙන් ඉස්සරහට යනවා. පරම්පරාව වශයෙන් පවතිනවා. එතකොට ඒ පහළ වෙන සෑම කර්මජ රූපයකම ජීවිතින්ද්‍රිය පවතිනවා. මේ අවස්ථාවේදී අර රූපයන් පාලනය කරනවා. ඒ පාලනය කිරීමම මේ රූප පරම්පරාව වශයෙන් ඉදිරියට යන්න එක හේතුවක් වෙනවා. ඒ නිසා පැහැදිලි කරනවා ජීවිතින්ද්‍රිය ආනුභාවයෙන් කර්මජ රූප පරම්පරා වර්ෂ 100 ගණන් දහස් ගණන් මුළුල්ලේ නොසිඳී පවතින්නේය. දැන් අපි වර්ෂ 100 ගණන් දහස් ගණන් කියලා කතා කරනවා. බ්‍රහ්ම ලෝකවල ගත්තාම කල්ප ගණන්. බ්‍රහ්මයන්ට ආයුෂ. සමහරලාට මහා කල්ප 500ක් වගේ. එතකොට ඒ තා දීර්ඝ කාලයක් අර කර්මජ රූප පරම්පරාව පවතිනවා. ඒ පැවතීමට හේතුව නැත්නම් ඒ පරම්පරාව වශයෙන් පැවැත්වීම සඳහා ඒ රූප පාලනය කරන්නේ මෙන්න මේ ජීවිතින්ද්‍රිය රූපේ. ජීවිතින්ද්‍රිය රූපේ. එතකොට දැන් අපි හිතලා බැලුවොත් ශරීරයට අපි ආහාර ගත්තේ නැත්නම් ශරීරේ ඇද වැටෙනවා නේද? දීර්ඝ කාලයක් පවතින්න බැරි වෙනවා. එතකොට ආහාර ගත්තට පස්සේ ශරීරයේ දීර්ඝ කාලයක් පවත්වා ගන්න පුළුවන්. අන්න ඒ වගේ කර්මජ රූපයන්ොත් ජීවිතින්ද්‍රිය රූපේ නැති වෙනකොට දීර්ඝ කාලයක් පවතින්නේ නැහැ. ඒ රූපේ පහළ වෙනකොට අන්න පරම්පරාව වශයෙන් මේ කර්මජ රූප දීර්ඝ කාලයක් පවතිනවා. දීර්ඝ කාලයක් පවතිනවා. හොඳයි. එතකොට මේ ජීවිතින්ද්‍රිය රූපයත් සත්ව ශරීරවල හැරෙන්න බාහිර වස්තුවල නැහැ. බාහිර වස්තුවල නැහැ. විශේෂයෙන්ම බාහිර වස්තුවල කර්මජ රූප නැහැ. ජීවිතින්ද්‍රිය රූපේ නැහැ කියලා කියන්නේ සෙසු කර්මජ රූප ඇත්තෙත් නැහැ. බාහිර වස්තුවල කර්මයෙන් උපදවන රූප නැහැ. සත්ව ශරීරවල පමණයි තියෙන්නේ. හොඳයි. ඊට පස්සේ තියෙන්නේ ආහාර රූපේ. ආහාර රූපේ. මේක පැහැදිලි කරනවා ශරීරෙහි අමුතු රූප කොටසක් උපදවා ඒ ශක්තිමත් කරන චිර කාලයක් පවත්වන ආහාරයන්හි ඕජාව ආහාර රූපේ. කියන්නේ ශරීරයේ අමුතු රූප කොටසක් උපදවලා මේ ශක්තිමත් කරන දීර්ඝ කාලයක් මේක පවත්වන මේ රූපය ආහාර රූපේ කියලා. ආහාරයන්ගේ පවතින රූපයක්. ආහාරයන්ගේ අපි ගන්න ආහාරවල පවතින රූපයක් මේක. එතකොට මේ රූපේ බලයෙන් ශරීරේ දීර්ඝ කාලයක් පවතිනවා. නැත්නම් මේ රූපෙන් තවත් රූප උපද්දවනවා. ඉපැද්දවීම නිසා මොකද වෙන්නේ? ශරීරේ ශක්තිමත් වෙනවා. ශරීරයට බලයක් ඇති වෙනවා. ඒ වගේම ශරීරේ කාලයක් පවතිනවා. යම් කාලයක් පවතිනවා.
එතකොට මේකට කියනවා මේ ආහාර රූපයට ඕජා රූපය කියලා කියනවා. ඕජා රූපය කියලා කියනවා. එතකොට මේ ආහාර රූපේ නැත්නම් ඕජා රූපය මේ ගන්න ආහාර වල තමයි බහුලවම තියෙන්නේ. අපි ආහාර කියලා අද කතා කරන දේවල් තියෙනනේ ඒවල බහුලව තියෙනවා. නමුත් සෑම වස්තුවකම මේ ආහාර රූපේ තියෙනවා. එහෙම නැත්නම් ඕජා රූපේ තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි ඔය අවම රූපයන්ගෙන් යුක්ත රූප කලාපයේ විදිහට හඳුන්වනවා සුද්ධාෂ්ටකය කියලා. එතකොට ඒකේ රූප 8ක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා. අන්න එතනදී ඕජා කියලා කියන්නේ මේ ආහාර රූපේට. එතකොට අවම වශයෙන් රූප කලාපයක මේ රූප 8 තියෙන්නම ඕනේ. එhmenan හැම රූප කලාපයකම මේ ඕජා රූපේ තියෙනවා. ඕජා රූපේ නැතුව එකදු රූප කලාපයක්වත් නැහැ. එහෙමනම් මේ රූප කලාප වලින් තමයි මේ සියලුම රූප මේ අපි අද දකින රූප පිණ්ඩ නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙමනම් හැම රූපයකම හැම දෙයකම ආහාර රූපේ තියෙනවා. නමුත් ඒ අනිත් අපි ගන්න ආහාර හැරෙන්න අනිත් ඒවල තියෙන ආහාර රූපේ බොහොම මදයි. ඒ නිසා ඒක ප්‍රකට නැහැ. ඒ නිසා ඒක වඩාත් ප්‍රකට නැහැ. නමුත් සෑම වස්තුවකම ආහාර රූපේ නැත්නම් ඕජා රූපේ තියෙනවා. එතකොට දැන් සමහර වස්තුවල ඕජා රූපේ තියෙනවා. නමුත් ඒවා ඒ සෑම සත්වයන්ටම සුදුසු නැහැ ආහාරයට. ආහාරයට සුදුසු නැහැ. එතකොට දැන් අපි ගත්තාම ඔය රළු ආහාරවල තියෙන ආහාර රූපේ බොහොම අඩුයි. නමුත් සියුම් ආහාරවල තියෙන ආහාර රූපේ නැත්නම් ඕජාව වැඩි ඒවා උස්සන්නයි. දැන් මෙතන මේ ආහාර රූපේ කියලා කතා කරන්නේ අපි ගන්න මේ සම්පූර්ණ ආහාරයට නෙවෙයි. ඒ ආහාරයේ තුල තියෙන එක්තරා රූපයක් මේ කියන්නේ. දැන් අපි ගන්න ආහාරය ගත්තොත් ඒකේ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස මේ සියල්ලම තියෙනවා. නේද? තද ගතිය දැනෙනවා අපිට උණුසුම් සිසිල් ගතිය දැනෙනවා නේද? එතකොට ඒකේ වර්ණයක් කියන එකක් ඇසට පෙනෙනවා. ගන්ධයක් දැනෙනවා මේ සියල්ලම තියෙනවා. නමුත් මේ අතර තියෙනවා ඕජා ආහාර කියලා රූපයක්. අපි ගන්න ආහාර තුල තියෙන එක රූපයක් මේක. ඒකට මේ රූපෙන් තමයි මේ ශරීරයේ අමුතු රූප කොටසක් නැවත උපද්දවනවා. මේ ආහාර රූපේ. ඒ රූප වලට තමයි අපි කියන්නේ ආහාරජ රූප කියලා. අපි ආ රූප උපද්දවන හේතු වලදී කතා කරේ කර්මයේ, චිත්තේ, ඍතු ආහාරය කියලා. ඒකට එතන ආහාරය කිව්වේ මෙන්න මේ ආහාර රූපේ. ඒකට මේ අපි ගන්න ආහාරවල තියෙන ඒවා තුල තියෙන මේ ආහාර රූපයෙන් අලුතෙන් රූප කොටසක් උපද්දවනවා. ඒවට කියනවා ආහාරජ රූප කියලා. ආහාරයෙන් උපන් රූප. අන්නේ ආහාරයෙන් උපදවන රූප නිසා තමයි අපි ආහාරයක් ගත්ත ගමන් මේ ශරීරේ ශක්තිමත් වෙනවා. ශරීරයේ ප්‍රාණයක් ලැබෙනවා. ඊට පස්සේ ඇඟ තරබාරු වෙනවා සමහරවිට. ලේමස් ඇති වෙනවා. ඒ රූප උපදවන රූපවල බලයෙන් එක වෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් ඔය ගිතෙල් වල බටර් කිරි ආදීදී තියෙන ආහාර රූපේ අධිකයි. නැත්නම් ඒවල තියෙන ඕජාව උත්සන්නයි අධිකයි. නමුත් සමහර රළු ආහාරවල ඒ ආහාර රූපය බොහොම මදයි. ඒ නිසා රළු ආහාර ගොඩක් ගත්තත් සමහරලාට දීර්ඝ කාලයක් ඉන්න බෑ. නමුත් අර වගේ අර ගිතෙල් ආදී ගත්තාම ඒවල තියෙන ඕජාව අධික නිසා දීර්ඝ කාලයක් ඉන්න පුළුවන්. කුසගින්න නැතුව. දැන් සාමාන්‍ය අපි හිතලා බැලුවොත් දැන් අපි ගන්න ආහාරය කුසට ගියාට පස්සේ ආමාශයේදී අර පාචක අග්නියෙන් පැසවනවා. ඒ පැසවනකොට ඒ ආහාරයේ තියෙන අර ඊටාම සියුම්
අපි කියන රස ධාතුව කියලා සාමාන්‍යයෙන්. රස ධාතුව කියන ඒ සාරය ඒ ආහාරයෙන් මතුවෙලා ඒ රස නහර ඔස්සේ ශරීරේ පැතිරෙනවා. එතකොට අන්නේ සාරය ආහාරයේ තියෙන සාරය කියලා කියන්නේ ඒකේ එතන තමයි මේ ආහාර රූප අධික රූප පවතින්නේ. නැත්නම් අපි කියනවා ඒකට ආහාර රූපේ ඕජාව අධික රූප කියලා ඒවා. ඒකට ආහාර රූපයක් තනිව පවතින්නේ නැහැ. ඔය පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස කියන මේ රූපات එක්ක තමයි තියෙන්නේ. එතකොට අර ආහාරයේ අනිත් කොටස් ශරීරයෙන් අයින් වෙනවා. නමුත් ඒ සාරය මේ රසනහර ඔස්සේ ශරීරේ පැතිරෙනවා. අන්න ඒ සාරය තමයි මේ ඕජාව නැත්නම් ආහාර රූපේ බහුල රූප කලාප. ඒ කලාපවල තියෙන ආහාර රූපයෙන් මොකද කරන්නේ? මේ ශරීරේට තවත් රූප උපද්දවනවා. රූප උපද්දවනවා. ඒවට අපි කියනවා ආහාරජ රූප කියලා. ආහාරජ රූප. ඒ රූප වලින් මොකද කරන්නේ? ශරීරයට පහසුවක් ඇති කරනවා, ලේ මස් ආදිය ඇති කරනවා. මේ ටික කරන්නේ මේ ආහාර රූපේ. එතකොට දැන් අපි ගත්තාම මේ පස්වල, ගල්වල මේවලත් මේ ආහාර රූපේ තියෙනවා. එතකොට බාණ්ඩක සමහරලාට සත්තු පස් අනුභව කරනවා, කිරිම් ඇටි ගිලිනවා නේ. සමහරට ගල් අනුභව කරනවා. ඒ වලින් ජීවත් වෙනවා. මොකද ඒවල තියෙන ඒ ආහාර රූපයෙන් රූප කලාප ශරීරය ඇති වෙනවා. ශරීරයට ශක්තියක් දෙනවා ඒ වලින්. ඒතර සමහර කොළ වර්ග දැන් සත්තු කනවා. ඒවලත් තියෙනවා ආහාර රූපේ. ඒ ආහාර රූපයෙන් තමයි ශරීරේ අලුත් රූප කලාප ඇති කරලා අර මලානික බව නැති කරලා ශරීරේ ශක්තිමත් කරනවා. ඉතින් මේකෙදි පැහැදිලි කරනවා ඒ ඕජාව සාමාන්‍යයෙන් සියලුම වස්තු වල ඇත්තේය. එහෙත් සියල්ලෙහිම ඇත්තා වූ ඕජාව සකල සත්වයන්ටම ගැලපෙන්නේ නොවේ. හැම වස්තුවකම ඕජාව තිබුණට ආහාර රූපේ තිබුණට ඒ හැම වස්තුවක්ම හැම කෙනෙකුටම ආහාරයේ විදියට ගැලපෙන්නේ නැහැ. ඒ සත්වයන්ගේ ශරීරවලට ගැලපෙන ආහාර ඒ සත්වය අනුභව කරති. ඒ සත්වයන්ගේ ශරීරයට ගැලපෙන ආහාර තමයි ඒ සත්වය අනුභව කරන්නේ. ඒකට ඒවල තියෙන ආහාර රූපයෙන් අර ශරීරයේ අමුතු රූප උපද්දවල ආහාරජ රූප උපද්දවල ශරීරේ ශක්තිමත් කරනවා. දීර්ඝ කාලයක් පවත්වනවා. එතකොට අර ආහාර මේ ආහාර ශරීරයේ ආහාර රූප අඩු වෙනකොට ඊට පස්සේ මොකද වෙන්නේ? අලුතෙන් රූප උපද්දවන එකත් මේ සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ අපි ගන්න ආහාරයේ පමණක් නෙවෙයි දැන් ඔය කර්මජ රූප කලාප, චිත්තජ රූප කලාප, ඊට පස්සේ උතුජ රූප කලාප කියන මෙන්න මේ කලාපවලත් මේ ආහාරජ රූපේ තියෙනවා. නැත්නම් ආහාරජ රූපනේ ආහාර රූපේ තියෙනවා. නැත්නම් ඕජා රූපේ තියෙනවා. දැන් අපි කර්මජ රූප කලාපයක් කතා කරත් බලන්නකො පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතින්ද්‍රිය චක්කු ප්‍රසාදේ. අන්න ඒකෙදි ඕජා කියලා කියවෙන්නේ ආහාර රූපේ. ආහාර රූපේ. ඒ වගේම සිතින් උපදවන රූපවලත් තියෙනවා. ත්‍රිත්වයෙන් උපදවන සීතෝෂ්ණ වලින් උපදවන රූපවලත් තියෙනවා. හොඳයි. ඒ සත්‍යයන්ගේ ශරීරවලට ගැලපෙන ආහාර ඒ සත්‍යය අනුභව කරති. ඒවායේ ඕජාවෙන් ඔවුන්ගේ ශරීර රැකේ. ඒ සත්‍යය තමන්ට ගැලපෙන ආහාර අනුභව කරනවා. ඒ ආහාරවල තියෙන අර ඕජා රූපේ නැත්නම් ඒවල තියෙන ආහාර රූපයෙන් ඒ ශරීර ආරක්ෂා වෙනවා. ඊට පස්සේ පඨවි ධාතුවේ පටන් ආහාර රූපයේ දක්වා කියවුණු මේ රූප 18 කෙලින්ම කර්මාදී ප්‍රත්‍යයන් විසින් උපදවන රූපයෝය.
එතකොට පඨවි ධාතුවේ ඉඳලා මේ ආහාර රූපේ දක්වා කියවන රූප 18 කෙලින්ම කර්මාදී ප්‍රත්‍යයන්ගින්ම උපදවන රූප. හ්ම්. එතකොට ඒ නිසා ඒවට කියනවා නිෂ්පන්න රූප කියලා. ඒ වගේ මේ රූප වලට තවත් ස්වභාව රූප, සලක්ෂණ රූප, රූප කියලා කියනවා. මේ රූප වලට මේ නිෂ්පන්න රූප වලටම කියන තවත් නම්. හොඳයි. එතකොට අපි ඔය කතා කරේ නිෂ්පන්න රූප 18. නිෂ්පන්න රූප 18 අපි පැහැදිලි කරගන්න යෙදුණා. ඊට පස්සේ අපිට තියෙන්නේ අනිෂ්පන්න රූප 10 සම්බන්ධයෙන් ඉගෙන ගන්න. මේ අනිෂ්පන්න රූප 10 අපි රූප කීපයක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි පාඩම කියන්නකෝ. අවසරයි ස්වාමීනි. අනිෂ්පන්න රූප දශය ආකාශ ධාතුව අජටාකාශය රූප පරිච්ඡේදාකාශය කියා ආකාශ ධාතුව දෙපරිද්දකින් කියනු ලැබේ. සියලුම වස්තුන්ගේ හා පුද්ගලයන්ගේ පැවැත්මට ස්ථානය වන ලෝක කුහරය අජටාකාශ නම් වේ. ඝන බද්ධ වස්තුන්හි ඇති රූප කලාප ඔවුනොවුන්ගෙන් වෙන් කරන ආකාශය පරිච්ඡේද ආකාශ නමි. අටවිසි රූපයන් එකක් වශයෙන් ගණන් ගන්නේ ඒ පරිච්ඡේද ආකාශයය. මේ ආකාශ ධාතුව වෙන් වූ ඉපදීමක් ඇති නියම පරමාර්ථ ධර්මයක් නොවේ. එහෙත් රූප කලාපවල අමිශ්‍ර පැවැත්මට ඒවා අතරට ආකාශයත් වමනා බැවින් එය එක් රූපයක් සැටියට ගණන් ගනු ලැබේ. විකාර රූප කාය විඤ්ඤාතිය ශරීරාවයව ක්‍රියා කරවන චිත්තජ වායුවේ වේගය ඒ ක්‍රියාවට යෝග්‍ය වන පරිදි ඒ අතට හරවන බල විශේෂය කාය විඤ්ඤාතිය නම් වේ. යම්කිසි ක්‍රියාවක් සිදු කිරීමේ උත්සාහයෙන් යුක්ත වන චිත්තය උපදනා කල්හි ඒ සිතේ බලයෙන් අඳුරු කාමරයක ගිනි කූරක් ගැසූ කල්හි ඒ කාමරය පුරා ආලෝකයක් ඇතිවන්නාක් මෙන් සොලවන්නට උවමනා ශරීරාවයව පුරා වායුවක් ඇතිවේ. ශරීරාවයව සෙලවෙන්නේ ඒ වායු වේගයෙනි. විඤ්ඤාති රූපයත් ඒ වායුව සමගම ඇතිවන්නකි. එයින් උවමනා අතට වායු වේගය මෙහෙයවනු ලැබේ. ශරීරාවයව වල ඉහළ යෑම් පහළට යෑම් ආදිය ක්‍රියාවට උවමනා පරිදි සිදුවන්නේ ඒ මෙහෙයීම නිසාය. වචී විඤ්ඤාතිය කතා කිරීමට උත්සාහ කිරීමේදී උවමනා අකුරු උවමනා වචන සෑදෙන පරිදි ශබ්දය මෙහෙයවන බල විශේෂය වචී විඤ්ඤාතිය නම් වේ. චිත්තජ වායුව ඒ ස්ථානවල ගැටීමෙන් ශබ්දය හටගනී. ඒ ශබ්දය කාරණයට වමනා පරිදි ඇතිවන්නේ මේ වචී විඤ්ඤාති රූපය නිසාය. මේවාට විඤ්ඤාති යන නම දී ඇත්තේ ඒවායින් පුජ්‍යලයාගේ අදහස අඟවන නිසාය. හොඳයි. ඊට පස්සේ තියෙන්නේ අනිෂ්පන්න රූප. එතකොට මේ රූප ගැන පැහැදිලි කරනවා කියන්නේ තේරෙන විදිහකට තේරෙන්න පැහැදිලි කරනවා කියලා කියන්නේ බොහොම දුෂ්කර වැඩක්. ඉතින් නමුත් දැන් මේ අනිෂ්පන්න රූප 10 පැහැදිලි කරනවා කියන්නේ ඊටත් වඩා දුෂ්කර වැඩක්. මුල් රූප 18ටත් වඩා ටිකක් අමාරුයි මේක. يعني තේරෙන හැටියට පැහැදිලි කරනවා කියන එක බොහොම දුෂ්කරයි. නමුත් අපි උත්සාහ කරන්නම්. දැන් බලන්න මුලින්ම අනිෂ්පන්න රූප 10 තියෙන්නේ ආකාශ ධාතුව මුල්ම රූපේ.
මේක කියනවා අජටාකාශය රූප පරිච්ඡේදාකාශය කිය ආකාශ ධාතුව දෙපරිද්දකින් කියනු ලැබේ. ආකාශ ධාතුව ආකාර දෙකකින් කියන්න පුළුවන්. එකක් අජටාකාශය අනික රූප පරිච්ඡේද ආකාශය කියලා. එතකොට සියලුම වස්තුන්ගේ හා පුද්ගලයන්ගේ පැවැත්මට ස්ථානීය වන ලෝක කුහරය අජටාකාශ නම් වේ. එතකොට සියලුම වස්තුන්ගේ පුද්ගලයන්ගේ පැවැත්මට ස්ථානීය වෙන මේ ලෝක කුහරයට කියනවා අජටාකාශය කියලා. දැන් අපිත් අද කියන්නේ ආකාශය කියලා නේද? අභ්‍යාකාශය නැත්නම් ආකාශය කියලා කියන්නේ මේ සියලුම වස්තුන්ගේ පුද්ගලයන්ගේ පැවැත්මට ස්ථානීය වෙන ලෝක කුහරයට ආකාශය කියලා කියනවා. ඇත්තට මෙතනදි මේ අජටාකාශය කියලා කියන්නේ මේ අපි හිතනවට වඩා ටිකක් එහා ගියපු දෙයක්. එතකොට මේ අජටාකාශය කියලා කියන්නේ හිස් අවකාශයේ හිස් තැන කියන එක. දැන් අපි ගත්තොත් යම් වස්තුවක් තියෙන තැනක තවත් වස්තුවකට තියෙන්න බෑ. තියන්න බෑ. එතකොට පවතින්න බෑ. එහෙමනම් යම් වස්තුවක් පවතින්න හිස් තැනක් තියෙන්න ඕනේ. ඒ හිස් තැනට තමයි මේ ආකාශ ධාතුව කියලා කියන්නේ. මොකුත් නැති හිස් තැනට තමයි ආකාශ ධාතුව කියලා කියන්නේ. ඒකට මොකුත් නැහැ කියනකොට මෙතනදී මේ එකදු රූපයක්වත් නැති වෙන්න ඕනේ. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව මේවත් නැති වෙන්න ඕනේ. මේ හැම දෙයකින්ම හිස් තැනක් තමයි ආකාශ ධාතුව කියලා කියන්නේ. එතකොට දැන් අපි අද කතා කරන මේ අවකාශයේ ආකාශයේ සුළං තියෙනවා නේද? ඊට පස්සේ එළිය තියෙනවා. සුළඟ තියෙනවා කියලා කියන්නේ මේ වායෝ ධාතු අධික රූප කලාප තියෙනවා. ඒකට ඒක හිස් නැහැ. ආලෝක ඉරේලිය වැටෙනවා කියලා කියන්නේ තේජෝ ධාතු අධික රූප කලාප තියෙනවා. සිසිල් ගතිය තියෙනවා කියලා කියන්නේ ඒ තේජෝ ධාතු අධික රූප කලාප තියෙනවා. එතකොට යම් තැනක එළිය තියෙනවා නම් සිසිල් ගතිය තියෙනවා නම් උණුසුම් ගතිය තියෙනවා නම් ඊට පස්සේ ඔය මේ වාතයේ තියෙනවා නම් ඒ හැමතැනම හිස් නැහැ. රූප කලාප වලින් පිරීලා තියෙනවා. නමුත් මෙතන මේ අජටාකාශය කියලා කියන්නේ ඒ රූප කලාප වලිනුත් හිස් තැනක්. කිසිවක් නැති හිස් තැනට කියනවා අජටාකාශය කියලා. එතකොට ඒකයි මෙතන කියන්නේ ආකාශ ධාතුව ආකාශයේ ආකාර දෙකකින් කියන්න පුළුවන්. ආකාශ ධාතුව ආකාර දෙකකින් කියන්න පුළුවන්. එතකොට ඇත්තටම යම් අපි ගත්තාම මේ ලෝක කුහරයේ තුල මේ ඒ වස්තුන්ට පුජ්‍යලයන්ට පවතින්න ස්ථාන වෙන්නේ මෙන්න මේ ආකාශය නැත්නම් මේ හිස් තැන. එතකොට සිසිල නැති උණුසුම නැති ඊට පස්සේ ආලෝකයක් නැති ඉතින් තැනක් තියෙනවද කියලා ඉතින් හිතලා බලන්න ඕනේ. එහෙම තැනක් තියෙනවා නම් අන්න එතන තමයි මේ අජටාකාශය කියලා කියන්නේ. දැන් අනිත් තැන් වලදී මේ එතනදී අපි කියන අපිව දැනට හිතන ආකාශය තියෙනවා නමුත් අජටාකාශය කියන මේ ආකාශ ධාතුවේ එක් ස්වરૂපයක් කියන ඒ ස්වરૂපේ නැහැ. ඊට පස්සේ මේ සාමාන්‍යයෙන් අපි ඔය වස්තු දැන් අපි ගන්නවා ගහ ඊට පස්සේ නේ පොළව ඊට සත්ව ශරීර මේ සෑම වස්තුවකමත් මේ ආකාශ ධාතුව තියෙනවා. සෑම වස්තුවකමත් ආකාශ ධාතුව තියෙනවා. ඒ තියෙන්නේ ඒ අපි දැන් මේ ගන්න ශරීරයේ නැත්නම් ගහ ආදී මේ රූප කලාප මේ පොකුරක්නේ නැත්නම් රූප කලාප වල එකතුවක්. මෙන්න මේ ශරීර ආදී
සැකසීලා තියෙන මේ සෑම රූප කලාපයක්ම වටේට තියෙනවා ආකාශ ධාතුව. නැත්නම් අර හිස් ගතිය තියෙනවා, හිස් තැන තියෙනවා. ඒකට ඒ හිස් තැන නිසා නැත්නම් ඒ ආකාශ ධාතුව නිසා අර රූප කලාප එකිනෙකට මිශ්‍ර වෙන්නේ නැහැ. මිශ්‍ර වෙන්නේ නැතුව පවතිනවා. මේ අර කියන හිස් තැන නිසා නැත්නම් ආකාශ ධාතුව නිසා. අන්න ඒතකොට රූප කලාප එකින් එකට මිශ්‍ර වෙන්නේ නැති වෙන්න ඒ පිරිසිඳිනවා, වෙන් කරනවා. ඒ නිසා මේ පිරිසිඳීම කරන රූපයට පරිච්ඡේද රූපය කියලා කියනවා. ඒක අපි කියන්නේ පරිච්ඡේද රූපය කියනකොට ආකාශ ධාතුව. එතෙන් ඇත්තටම දැන් මේ රූප 28 දී අදහස් කරන ආකාශ ධාතුව මෙන්න මේ පරිච්ඡේද රූපය. අර අජටාකාශය නෙවෙයි. මේ රූප කලාප ඔවුනුන්ගෙන් වෙන් මිශ්‍ර වෙන්නේ නැතුව වෙන් කිරීමට උපකාර වන පිරිසිඳින ආකාශයට තමයි පරිච්ඡේද ආකාශය කියලා කියන්නේ. දැන් පරිච්ඡේද රූපය කියලා කියන්නේ. එහෙම නැත්නම් මෙතන මේ අපි කතා කරන රූප 28 ආකාශ ධාතුව කියන්නේ රූපේට. සාමාන්‍යයෙන් දැන් රූප පහළ වෙනකොට ඒ රූප අතර එකිනෙකට මිශ්‍ර නොවන මේ ආකාශ ධාතුව හැම රූපයක් වටේටම තියෙනවා. දැන් අපිට හිතෙන්න පුළුවන් යකඩයක් ගත්තාම මේකේ ඝනට මේ රූප කලාප පිහිටලා තියෙනවානේ මේවා අතර කොහොමද ආකාශ ධාතුවක් තියෙන්නේ? ඉඩක් තියෙන්නේ. හිස්තනක් තියෙන්නේ කියලා. ඒක අපි හිතන හිස්තන කියන එක අබ්බ ලොකු හිස්තනක්නේ. නමුත් මේ රූප කලාප අතර තියෙන හිස්තන කියලා කියන්නේ අපිට හිතාගන්න බැරි සියුම් හිස්තනක්. සියුම් ආකාශයක්. ඒක අපිට හිතාගන්න පුළුවන් මානෙක තියෙන හිස්තනක් නෙවෙයි. ඒ නිසා ඔය සෑම කොච්චර ඝනට තිබුණත් රූප ද්‍රව්‍ය. ඒකට ඒ ඝනට තියෙන දැන් අපි ගලක් ගත්තත් ඒකෙත් මේ රූප කලාප ඊටාම ලංලංව පවතිනවා. ඝනට පවතිනවා. ඒකට ඒ වුණත් ඒ රූප කලාප අතර තියෙනවා ඉඩක්. හිස්තනක් තියෙනවා. නැත්නම් ආකාශයක් තියෙනවා. රූප කලාප අතර වටේට ඒ රූප කලාපේ වටේට තියෙනවා. ඒකට තමයි ආකාශ ධාතුව කියලා මෙතනදී කියන්නේ. නැත්නම් පරිච්ඡේද රූපය කියන්නේ ඒකටයි. එතකොට මේ පරිච්ඡේද රූපේ පරිච්ඡේද ආකාශය මේක මේ වෙනම රූපයක්. ඒ කියන්නේ ඉපදීමක් ඇති බිඳීමක් ඇති වෙනම මේ පරමාර්ථ ස්වરૂපයෙන් නියම පරමාර්ථ ස්වરૂපයෙන් තියෙන රූපයක් නෙවෙයි මේක. අපි අර මතක් කරානේ මේ වස්තුන්ට පුජ්‍යලයන්ට ස්ථානීය වෙන දෙයට මේ හිස් තැනට අපි මේ ආකාශය කියනවා කියලා නේද? ඒකට මේ රූප කලාප අතරක් තියෙන්නේ අන්නේ හිස් ගතිය. හිස් තැන. ඒකට තමයි ආකාශ ධාතුව කියලා මෙතන කියන්නේ. ඒකේ ඇතිවීමක් නැතිවීමක් කියන දෙයක් අපිට දක්වන්න බෑ. ඉතින් ඒ නිසා මෙතනදී මේක වෙන් වූ ඉපදීමක් ඇති නියම පරමාර්ථ ධර්මයක් නොවේ කියලා කියන්නේ ඒකයි. කියන්නේ අපි හිස්ව තියෙන තැනකට යම් දෙයක් අපි දැම්මට පස්සේ ඒ ද්‍රව්‍ය අතර හිස් තැන තියෙනවනේ. නේද? ඒ හිස් ගතිය තියෙනවා. එතකොට ඒක වෙනම දෙයක් නෙවෙයි. වෙනම ඉපදීමක් ඇති වෙනම දෙයක් නෙවෙයි. අන්න ඒ වගේ තමයි මෙතනත් මේ කියන ආකාශ ධාතු. මේක සියුම්ම හිතන්න ඕනේ. එහෙත් රූප කලාපවල අමිෂ්ඨ පැවැත්මට ඒවා අතරට ආකාශයක් වුවමනා බැවින් ඒ එක් රූපයක් සැටියට ගණන් ගනු ලැබේ. දැන් මේක නියම පරමාර්ථයක් නොවුනත් මේ රූප කලාපවල අමිෂ්ඨ පැවැත්මට මිශ්‍ර වෙන්නේ නැති පැවැත්මට ආකාශයක් අවශ්‍යයි. එතකොට ඒවා අතරට ආකාශයක් අවශ්‍යයි. ඒ නිසා ඒ ආකාශයත් එක රූපයක් හැටියට සලකනවා. එක රූපයක් හැටියට සලකනවා. ඒකට ඒ රූප කලාපවල අමිෂ්ඨ පැවැත්මට ඒවා අතරට ආකාශයක් ස්ථනක් අවශ්‍යයි.
එතකොට තමයි මේ රූප කලාප අපිට වෙන වශයෙන් කියන්න පුළුවන් වෙන්නේ. හඳුන ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒකත් මේ රූපයන් මේ විස්තර කිරීමේදී නැත්නම් රූප කලාපවල අමිෂ්ඨ පැවැත්මට ඒකත් අවශ්‍ය දෙයක්. ඒ නිසා ඒකත් රූපයක් හැටියට ගණන් අරගෙන මේ සලකලා කතා කරනවා. ආකාශ ධාතුවත් රූපයක් හැටියට. එතකොට මේ ආකාශ ධාතුව අපි කියවනේ වෙනම මේ ඉපදීමක් නැතිවීමක් ඇති වෙනම පරමාර්ථ ස්වરૂපයෙන් පවතිනක් නෙවෙයි කියලා. එතකොට දැන් මේකේ ආයුෂය අනිත් කාරණේ ගත්තාම මේ රූප කලාප වලට අයිති රූපයක් නෙවෙයි මේක. ඇත්තටම ගත්තාම මේ රූප කලාප වලට අඩංගු රූපයක් නෙවෙයි මේ ආකාශ ධාතුව කියන්නේ. රූප කලාප වටේට තියෙන දෙයක්. හිස් ගතිය. එතකොට මේ රූපය අපිට හඳුනගන්න තියෙන්නේ ඉපදෙමින් බිඳෙමින් පවතින රූප කලාප අනුසාරයෙන්. තමයි දැනගන්න තියෙන්නේ මේ රූපේ. අපිට ආකාශ ධාතුව කියන පරිච්ඡේද ආකාශ රූපේ අපිට දැනගන්න තියෙන්නේ හඳුනගන්න තියෙන්නේ ඒක මතුවලා අපිට ප්‍රකට වෙන්නේ අර ඇතිවීමින් නැතිවීමින් යන රූප කලාප අනුසාරයෙන්. ඒ නිසා මේ අර ඇතිවීමින් නැතිවීමින් යන රූප කලාප වල ආයුෂ අපි කියන්නේ සාමාන්‍යයෙන් චිත්තක්ෂණ 17ක ආයුෂයක් තියෙනවා කියලානේ. ඒ නිසා මේ රූප කලාප අනුසාරයෙන් දැනගන්නා වූ අඳුනා ගන්නා වූ මේ ආකාශ ධාතුවත් රූප කලාප මේ චිත්තක්ෂණ 17ක් පවතින රූපයක් හැටියට සලකනවා. චිත්තක්ෂණ 17ක ආයුෂයක් තියෙන රූපයක් හැටියට සාමාන්‍යයෙන් සලකනවා. රූප කලාපේ පවතිනකොට මේක ආකාශ ධාතුව තියෙනවා. ඒකට ඒක අපිට ප්‍රකටයි නැති වෙනකොට මේ පරිච්ඡේද ආකාශය කියලා අපි හඳුන්වන්න දෙයක් නැහෙනේ. එතකොට ඒ නිසා රූප කලාපය ඇති වෙනකොට මේ රූපේ පවතින හැටියටත් නැති වෙනකොට නැති වෙන හැටියට සලකනවා. අන්නේ සැලකීම් වශයෙන් තමයි මේකටත් මේ පරිච්ඡේද රූපයටත් නැත්නම් පරිච්ඡේද ආකාශයටත් ආයුෂය චිත්තක්ෂණ 17ක ආයුෂයක් කියලා කියන්නේ. මේ කාරණා ටිකක් නැවත නැවත මේක කියවලා මේ පාඩම්ට අදාළ කොටස් කියවලා හිතන්න. එතකොට Tamanට මේවා ග්‍රහණය කරගන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ කාය විඤ්ඤාතිය. කාය විඤ්ඤාතිය. බලන්න මේ කාය විඤ්ඤාති ආදී මේ රූප වලට කියන විකාර රූප කියලා. මේ විකාර රූප කියන්න හේතුව තමයි මේවා වරින් වර රූපකයේ ඇතිවන ආකාර විශේෂයෝය. රූපකයේ වරින් වර ඇතිවෙන ආකාර මේවා. විශේෂ ආකාර. ඒ නිසා මේවට විකාර රූප කියලා කියනවා. හොඳයි. දැන් විකාර රූප වල පළවෙනි එක මෙතන කාය විඤ්ඤාතිය. කාය විඤ්ඤාතිය පැහැදිලි කරන්නේ ශරීර අවයව ක්‍රියා කරන චිත්තජ වායුවේ වේගය ඒ ක්‍රියාවට යෝග්‍ය වන පරිදි ඒ අතට හරවන බල විශේෂයේ කාය විඤ්ඤාති නම් වේ. එතකොට ශරීර අවයව ක්‍රියා කරන සිතින් උපදවන මේ වායුවේ වේගය ඒ ක්‍රියාවට ගැළපෙන පරිදි ඒ අතට හරවන ශක්ති විශේෂයට ඒ ස්වરૂපයට කියනවා කාය විඤ්ඤාති රූපේ කියලා. බල විශේෂයට කාය විඤ්ඤාති රූපේ කියලා කියනවා. යම් කිසි ක්‍රියාවක් සිදු කිරීමේ උත්සාහයෙන් යුක්ත වන චිත්තයේ උපදනා කල්හි ඒ සිතේ බලයෙන් අඳුරු කාමරයක ගිනි කූරක් ගැසූ කල්හි ඒ කාමරේ පුරා ආලෝකය ඇතිවන්නක් මෙන් සොලවන්නට උවමනා ශරීර අවයව පුරා වායුවක් ඇතිවේ. ඔන්න එතකොට යම් කිසි ක්‍රියාවක් සිදු කිරීමේ උත්සාහයකින් යුක්ත වන සිතක් උපදිනකොට ඒ සිතේ බලයෙන් ඒ ක්‍රියාවට අනුරූපීව සොලවන්න අවශ්‍ය ශරීරයේ අවයවය පුරාවට මේ වායෝ ධාතුවක් පැතිරෙනවා. නැත්නම් අපි කියන්නේ චිත්තජ වායෝ ධාතුව අධික රූප කලාප පහළ වෙනවා කියලා කියනවා. ඒක හරියට අර අඳුරු කාමරයක ගිනි කූරක් ගැහුවට පස්සේ ඒ කාමරේ පුරා ආලෝකයක් ඇති වෙනවා වගේ. ගිනි කූරක් ගහනකොටම ආලෝකයක් ඇති වෙනවා වගේ අර යම් ක්‍රියාවක් සිදු කිරීමට මේ සිතක් පහළ වෙනකොට ඒ සිතත් එක්කම
ඒ සොලවන්න ඒ ක්‍රියාවට අවශ්‍ය විදිහට සොලවන්න ඕනි අවයව ශරීර අවයව වල අර වායුවක් ඇති වෙනවා. නැත්තම් වායෝ ධාතු අධික රූප කලාප පහළ වෙනවා. ඔය ශරීරයේ හෙලවෙන හැටි මේ පැහැදිලි කරන්නේ ඒ ශරීර අවයව පුරාවට වායුවක් අර ආලෝකය පැතිරෙනවා වගේ පහළ වෙනවා. ශරීර අවයව සෙලවෙන්නේ ඒ වායු වේගයෙන්. මෙන්න මේ වායුවෙන් තමයි ශරීර අවයව සෙලවෙන්නේ. වායෝ ධාතු අධික රූප කලාප තමයි වෙලාවේ පහළ වෙන්නේ. වායෝ ධාතුව කියලා කියන්නේ පුම්බවන තල්ලු කරන ගතියනේ. පුම්බවන තල්ලු කරන ගතිය. අන්නේ වායෝ ධාතුවේ තියෙන තල්ලු කරන ගතියෙන් තමයි මේ අවයව සෙලවෙන්නේ. විඤ්ඤාති රූපයත් ඒ වායුව සමගම ඇතිවන්නේකි. නොයි කියන විඤ්ඤාති රූපේ. කාය විඤ්ඤාති රූපයත් මෙන්න මේ සිත නිසා ඇතිවෙන අර වායුවත් එක්කම ඇතිවෙන රූපයක් කියනවා. එහෙම නැත්නම් සිතින් උපදවන වායෝ ධාතු අධික රූප කලාපත් එක්කම ඇතිවෙන රූපයක්. එයින් වොමනා අතට වායු වේගය මෙහෙවනු ලැබේ. මෙන්න මේ රූපෙන් තමයි අර වායු වේගයේ වොමනා පැත්තට මෙහෙවන්නේ. ක්‍රියාවට අවශ්‍ය පරිදි ඒ වායු වේගයේ ඒ ශරීර අවයව දෙසට යොමු කරන්නේ මෙන්න මේ කාය විඤ්ඤාති රූපේ. ශරීර අවයවවල ඉහළ යෑම පහළ යෑම ආදී ක්‍රියාවට වොමනා පරිදි සිදුවන්නේ ඒ මෙහෙවීම නිසායි. ඒතර ක්‍රියාවට අවශ්‍ය පරිදි ශරීර අවයව ඉහළ යන්න පහළ යෑම ආදී විදියට ඒවා මෙහෙවන්නේ වායු වේගයේ මෙහෙවන්නේ මෙන්න මේ කාය විඤ්ඤාති රූපේ නිසා කියලා කියනවා. එතකොට මේ කාය විඤ්ඤාති රූපයත් ඒ වායු ධාතු අධිකව පහළ වෙන රූප කලාපයන්ගේම පවතින එක්තරා විශේෂ ආකාරයක් කියලා කියන්නේ. හොඳයි දැන් අපි සාමාන්‍යයෙන් හිතමුකෝ දැන් අපි මේ ශරීරය ගැන හිතලා බැලුවොත් මේ ශරීරය මහා භූතයන්ගේ හැදිලා තියෙන මේ කිසිවක් කරන්න බැරි තියෙන තැනම තියෙන தත්ත්වයේ දෙයක් මේක ශරීරය කියලා කියන්නේ. තිබූ තැනම එහෙමම තියෙන දෙයක් තමයි ශරීරය කියලා කියන්නේ. හැබැයි මේ ක්‍රියා සිද්ධ කරන්නේ සිතෙන්. ශරීරය කියන්නේ මේ මහා භූතයන්ගෙන් හටගෙන මේ තිබූ තැනම නොසෙල්වී තියෙන දෙයක්. හැබැයි මේ ශරීරයෙන් ක්‍රියා කරවන්නේ සිතෙන්. ශරීරය හොලවන්නේ සිතෙන්. නැත්තම් ශරීරයට හෙලවෙන්න බලයක් නැහැ. එතකොට ඒක තමයි අර සිත නිරුද්ධ වෙනකොට ඒ ශරීරයේ නියම ස්වરૂපයට එනවා. මරුණා කියලා කියන්නේ ශරීරය හොලවන්නවත් බෑ ඊට පස්සේ. හෙලවෙන්නේ නැහැ. ඒ ශරීරය කියන්නේ එහෙම දෙයක්. ඒතර මේ ශරීරයේ සොලවන්නේ ශරීරයෙන් එක එක ක්‍රියා කරවන්නේ සිතෙන්. සිත තමයි ඒක කරන්නේ. එතකොට දැන් මේ සිත නැත්තම් අපි හිතමුකෝ මේ ඉස්සරහට යෑමට ඉදිරියට යෑමට මේ යෑම සම්බන්ධයෙන් ඒ ක්‍රියා කිරීම සම්බන්ධයෙන් සිත් පහළ වෙනවා. ඉස්සරහට යන්න ඕනි කියලා සිත් පහළ වෙනවා. එතකොට මේ පහළ වීමත් එක්කම මොකද වෙන්නේ? ඒ සිත්වල බලයෙන් ඒ සිතෙන් උපද්දවනවා ඉදිරියට යෑමට හොලවන්න ඕනි අවයව වල මේ වායෝ ධාතු අධික රූප කලාප. නැත්නම් අපි කියනවා චිත්තජ වායුවක්. චිත්තජ වායුවක් සිතින් උපද්දවන වායුවක් අන්නේ අවයව වල මේ ඇති කරනවා. හරියට අර අඳුරු කාමරයකට ගිහිල්ලා ගිනි කූරක් ගැහුවට පස්සේ ආලෝකය පැතිරෙනවා වගේ ඒ අවයව වල මේ වායුව පැතිරෙනවා. එතකොට ඒ වායු වේගයෙන් තමයි ඒ අවයව ඒ ක්‍රියාවට අනුරූපීව සෙලවෙන්නේ. නැත්තම් ඒ කකුල් ඉස්සරහට තල්ලු වෙන්නේ වායු වේගයට. එතකොට මේ වායු වේගය ඇති වෙනකොට මේ ඇත්තටම ඒ වායු වේගය ක්‍රියාවට අවශ්‍ය පරිදි හිතූ පරිදි මේ ක්‍රියාව සිද්ධ වෙන්නට නම් මේ ශරීර අවයවවල ඇති වුණු වායු වේගය
මේ ක්‍රියාවට ගැලපෙන පරිදි යොමු කරන්න ඕනි. ඒක මේ හසුරුවන්න ඕනි. එහෙම නැත්තම් වෙන්නේ වායු වේගය ඇති වෙනකොට සමහර ලාවට ඉස්සරහට යන්න හිතුනට කකුල වෙන පැත්තකට හැරෙන්න පුළුවන්. පිටිපස්සට හැරෙන්න පුළුවන්. පැත්තකට හැරෙන්න පුළුවන්. හැබැයි මේ පාදේ ඉස්සරහටයි යන්න ඕනි. ඉදිරියටයි මේක මේ පාදේ හැරෙන්න ඕනි. අන්න එතකොට ඒ ක්‍රියාවට මේ හිතේ කියන්නේ ඉස්සරහට යන්නනේ හිත පහළුනේ ඒ ක්‍රියාවට ගැලපෙන පරිදි අර වායුව මෙහෙවන්න යම් බලයක් තියෙන්න ඕනේ. නැත්නම් ඒ වායුව ඒ පැත්තට යොමු කරන්න ඕනේ. අන්න ඒ වායුව යොමු කරන ඒ හසුරුවන ධර්මයට තමයි කාය විඤ්ඤාතිය කියලා කියන්නේ. ඒකට කාය විඤ්ඤාතියෙන් කරන්නේ අර සිතින් උපදවන මේ වායුවත් එක්කම තමයි උපදින්නේ. ඉපදිලා ඒ වායුව ක්‍රියාවට අවශ්‍ය පරිදි ඒ පැත්තට හරවලා ඒ කාය විඤ්ඤාතිය නිරුද්ධ වෙනවා. සිතින් උපද්දවන කියන්නේ එක සිතකින් නෙවෙයි ඒ ක්‍රියා ඉදිරියට යෑම කියන එක එක සිතකින් වෙන එකක් නෙවෙයි සිත් ගණනාවකින්. ඒ සෑම සිතක්ම උපදින හැම මොහොතකදීම වායෝ ධාතුව පහළ වෙනවා. නැත්නම් වායු වේගය ඇති වෙනවා. ඒ හැම වායු වේගයත් එක්කම වායුවත් එක්කම අර කාය විඤ්ඤාති රූපේ පහළ වෙනවා. එතකොට ඒ ක්‍රියාවට සුදුසු පරිදි අර වායු වේගය ඒ පැත්තට හරවනවා. එතකොට ඒක නිසා තමයි ඉදිරියට යන්න ඕනි කියලා හිතක් පහළ වෙනකොට මේ සොලවන්න අවශ්‍ය ශරීර අවයවවල වායුව ඇති වෙනවා. ඒත් එක්ක මේ වායුවත් එක්කම අර කාය විඤ්ඤාති රූපය ඇති වෙලා සුදුසු පරිදි ඉස්සරහට යන්න අවශ්‍ය පරිදි අර වායුව ඒ ශරීර අවයව වෙතට යොමු කරනවා. ඒ නිසා ඉස්සරහට යනවා. පිටිපස්සට එන්න ඕනි කියනකොට පිටිපස්සට එන්න අවශ්‍ය අවයව සෙලවෙනවා. දැන් එතකොට මේ කාය විඤ්ඤාතිය නැත්තම් මොකද වෙන්නේ? අර හිතන පැත්තට යවෙන්නේ නැහැ. දැන් අත උඩට ඔසවන්න ඕනි කියලා හිතනකොට සමහරට එසවෙන්නේ නැහැ. පහතට දාන්න ඕනි කියලා හිතුනට පහතට එන්නේ පැත්තකට යන්න පුළුවන්. එතකොට මේ හිතන සිතුවිල්ලට අනුරූපී මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ මෙන්න මේ කාය විඤ්ඤාති කියන ස්වરૂපයේ බලපෑම නිසා. එතකොට මේ රූපේ මේ ස්වરૂපයේ තියෙන්නේ සිතක ආයු කාලේ පමණයි කියනවා. චිත්තක්ෂණේ කාලේ පමණයි කියනවා. චිත්තක්ෂණේ කාලයක් පමණයි තියෙන්නේ කියනවා. නමුත් ඒ වායුව කියන එක අර වායෝ ධාතු අධික රූප කලාප චිත්තක්ෂණ 17ක ආයුෂයක් පවතිනවා. එතකොට දැන් මේ රූපයට උපමාවක් දක්වනවා. කක්ද ඔය නැවේ මේ සුක්කානම් වගේ කියනවා. දැන් නැවිය මොකද කරන්නේ? නැවට නැගලා නැව පණ ගැන්නුවට පස්සේ නැව යනවා. හැබැයි අවශ්‍ය පැත්තට යවා ගන්න ඕනි වෙනකොට මොකද කරන්නේ? සුක්කානම කරකවල තියන්න ඕනේ. ඒකට තමයි අවශ්‍ය පැත්තට යන්නේ. වෙනත් පැත්තකට යන්න ඕන නම් ආයෙත් ඒක කරකවල තියන්න ඕනේ. දිගටම කරකව ඉන්න අවශ්‍ය නැහැ කියන්නේ. යන පැත්තට හරවපුවාම නැවේ පැත්තට යනවා. ඒකට නැවේ සුක්කානම් වගේ කියලා කියන මේ කාය විඤ්ඤාති රූපේ. ඒකට අර ක්‍රියාවක් සිදු කරන්න සිත් පහළ වෙනකොට ඒ සිත්වල බලයෙන් ඒ සොලවන්න ඕනි අවයවවල පහළ වෙන වායෝ ධාතුව වායෝ මේ ධාතු අධික රූප අන්නේ රූප ක්‍රියාවට අනුරූපී පරිද්දෙන් මේ යොමු කරනවා. දැන් කකුලක් ඉස්සරහට ගන්න ඕන නම් ඒ කකුලේ පහළ වෙන වායෝ ධාතුව ඉදිරිය ඉස්සරහා පැත්තට නැඹුරු කරන්න ඕනේ. ඒ පැත්තට ඒ වායු වේගය හරවන්න ඕනේ. ඒ හැරවීම කරන්නේ කාය විඤ්ඤාති රූපේ. පිටපස්සට ගන්න ඕන නම් වායු වේගය අනිත් පැත්තට හරවන්න ඕනේ. ඒ හැරවීම කරන්නේ කාය විඤ්ඤාති රූපේ. ඉතින් ඒ නිසා තමයි දැන් අපිට මේ රූපේ නිසා එක ඇඟිල්ලක් ඔසවන්න ඕන වෙනකොට එක ඇඟිල්ලක් එසවෙනවා. දෙකක් ඔසවන්න ඕන වෙනකොට දෙකක් එසවෙනවා. තුනක් ඔසවන්න ඕන වෙනකොට තුනක් එසවෙනවා. ඒ රූපේ නැත්තම් සමහරවිට ඇඟිල්ල ඔසවන්න හිතුනට ඇඟිල්ල පාත් වෙනවා. ඇඟිල්ල එහාට කරන්න ඕනි කියලා හිතුනොත් ඇඟිල්ල සමහරට මෙහාට වෙනවා. අන්න ඒ ක්‍රියාව හිතන ආකාරයටම ඒ කායික ක්‍රියා සිද්ධ වෙන්නේ
මෙන්න මේ කාය විඤ්ඤාති රූපේ නිසා. කාය විඤ්ඤාති රූපේ නිසා. එතකොට මේ රූපය අර වායෝ ධාතුව අධිකව පහළ වෙන ඒ රූප කලාපයන් වල තියෙන එක්තරා ආකාර විශේෂයක් හැටියට දක්වනවා. ඒත් ආයුෂයේ තියෙන්නේ එක සිතක කාලයක් පමණයි කියලා කියනවා. හොඳයි. ඊට පස්සේ වචී විඤ්ඤාතිය. වචී විඤ්ඤාති රූපේ. කතා කිරීමට උත්සාහ කිරීමේදී වොමනා අකුරු වොමනා වචන සෑදෙන පරිදි ශබ්දයේ මෙහෙවන බල විශේෂයේ වචී විඤ්ඤාති නම් වේ. ඉතින් කතා කිරීමට උත්සාහ කරනකොට වොමනා අකුරු වොමනා වචන සෑදෙන විදිහට මේ ශබ්දයේ මෙහෙවන බල විශේෂයකට කියනවා වචී විඤ්ඤාති රූපේ කියලා. මේකත් බොහොම සියුම් රූපයක්. එතකොට චිත්තජ වායුව ඒ ස්ථානවල ගැටීමෙන් ශබ්දය හටගනී. ඒ ශබ්දයේ කාරණයට වමනා පරිදි ඇතිවන්නේ මේ වචී විඤ්ඤාති රූපය නිසාය. එතකොට දැන් මෙතනදී වචනයක් කතා කරන්න අවශ්‍ය වෙනකොට මොකද වෙන්නේ? මේ සිතින් වායුවක් උපදවනවා. ඒ වායුව ගිහිල්ලා ඒ ශබ්දය උපද්දවන තැන්වල හැපෙනවා. හැපීමෙන් තමයි ශබ්ද උපදින්නේ. එතකොට ඒ ශබ්ද හිතපු නිවැරදි ශබ්ද කියන්නේ බලාපොරොත්තු වුණු විදිහට මේ ශබ්දේ උපදින්නේ මෙන්න මේ වචී විඤ්ඤාති රූපේ බලපෑමෙන් කියලා කියනවා. එතකොට දැන් අපි හිතුවොත් සාමාන්‍ය ශබ්ද උපදින හැටි. අපි වචන කියලා කියන්නේ ශබ්ද ගොන්නකට නේද? ශබ්ද කලාපයකට. අකුරක් කියලා කියන්නේ ඒ කලාපය තුළ තියෙන වෙන්වෙන් ශබ්දවලට. දැන් ශබ්ද රාශියකටනේ අපි වචනයක් කියන්නේ. බදු ශබ්ද පොකුරු ගණනාවක් තමයි වචන කියලා අපි කියන්නේ. එතකොට මෙන්න මේ වචනයක් නැත්නම් මේ අකුරු කොහොමද මේ උපදින්නේ කියන එක ගැන අපි හිතුවොත් මේ වචී විඤ්ඤාති රූපය අපිට ප්‍රකට වෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ කතා කිරීමේට උත්සාහවත් වෙනකොට ඒ උත්සාහය කියලා කියන්නේ අර ඒ සම්බන්ධයෙන් සිත් පහළ වෙනවා. එතකොට ඒ සිතත් එක්කම මොකද ඒ වායෝ ධාතුවක් නැත්නම් වායුවක් ඇති කරනවා. ඒක මේ ගලනාලයෙන් උඩට තමයි මේ යොමු කරන්නේ. ගලනාලේ ඉඳලා ඉහළට මේ වායුවක් යොමු කරනවා. ඒ සිතේ බලයෙන්. එතකොට මේ වායුව ඇවිල්ලා අක්ෂර උපදින ස්ථානවල හැපෙනවා. දැන් අක්ෂර උපදින ස්ථාන තියෙනවා. දැන් ඔය බොටුව ඊට පස්සේ තල්ලි උඩ ඊට පස්සේ දත් තොල් මේවා මේ අක්ෂර උපදින ස්ථාන. එතකොට මෙන්න මේ වායුව ඇවිත් මේ අක්ෂර උපදින ස්ථානවල හැපෙනවා. එතකොට දැන් අපි ගත්තාම අක්ෂර උපදින ස්ථානයක් තමයි මේ තොල් කියලා කියන්නේ. එතකොට මේ වායුව ඒ තැන ඇවිල්ලා හැපෙනවා. එතකොට සමහර අක්ෂර උපදින්නේ දිවත් මෙහෙවන්න ඕනි. දිවත් ඒ තැන්වල හැපෙන්න ඕනි. දිවේ උපකාරයෙන්ුත් සමහර අක්ෂර උපදිනවා. ඒත් දැන් අපි ගත්තොත් මේ තොල් උපකාරයෙන් උපදින අක්ෂර ටිකක් තියෙනවා. අපි පයන්න ඊට පස්සේ බයන්න ඊට පස්සේ මයන්න මේ අක්ෂර උපදින්නේ මේ තොල් උපකාරයෙන්. ඒකට ඔය ප නැත්නම් පා බා මා කියලා ඒ අකුරු කියන්නේ එතකොට තේරෙනවා මේ තොල්වල මේ චලනයෙන් තමයි නැත්නම් තොල්වල අර වායෝ ධාතුව හැපීමෙන් තමයි මේ අකුරු උපදින්නේ. එතකොට බලන්න දැන් අපිට මේ පයන්න හෝ බයන්න හෝ මයන්න කියන්න ඕනි වෙනකොට අර ඒ සිතින් උපදවන වායෝ ධාතුව ගලනාලයේ දිගේ ඇවිල්ලා මේ තොල්වල හැපෙනවා. හැපෙනකොට මොකද වෙන්නේ? ඒ අක්ෂර උපදිනවා. එතකොට දැන් ඇත්තටම මේ පයන්න කියන්න උවමනා වුණත් බයන්න කියන්න උවමනා වුණත් මයන්න කියන්න උවමනා වුණත් මේ වායුව ඇවිල්ලා හැපෙන්නේ තොල්වල. එතකොට ඒකම තැන තමයි හැපෙන්නේ. නමුත් ශබ්ද වෙනස්.
එකම තැන හැපෙනවා නම් එකම ශබ්දයක් තියෙන්න එපා හැම වෙලාවෙම. එහෙම නැහැ. ශබ්ද වෙනස්. එතකොට මෙන්න මේ ශබ්දේ වෙනස් වෙන්න හේතුව තමයි මේ වචී විඤ්ඤාති රූපේ. එතනදි කියන්නේ ඒ වායුව ඇවිල්ලා මේ තොල්වල හැපෙනකොට ඒ හැපීම නිසා ශබ්දය උපදිනවා. එතකොට ඒ උපදින ශබ්දය මේ වචී විඤ්ඤාති රූපේ නැත්තම් හැම වෙලාවෙම එකම ශබ්දයක් උපදින්නේ. එතකොට අදහස් කරපු ශබ්දය සිතින් අදහස් කරපු ශබ්දේම උපදින්න මොකද වෙන්නේ? අන්න අර වායෝ ධාතුව ඇවිත් මේ තොල්වල හැපෙනකොට ඒ පහළ වෙන ශබ්දයක් එක්කම පහළ වෙනවා වචී විඤ්ඤාති රූපේ. ඒ පහළ වීම මොකද කරන්නේ? අර බලාපොරොත්තු වුණු ශබ්දේම උපදින්නට අර ශබ්දයට නැත්නම් අර උපදින විදියට අර ශබ්දය හසුරුවනවා. එතකොට පයන්න කියන්න ඕනි වෙනකොට අර වායුව ගලනාලෙන් ඇවිල්ලා තොල්වල වදිනකොටම මේ ඒ උපදින ශබ්දයත් එක්ක වචී විඤ්ඤාති රූපය හටගෙන අර අපි අදහස් කරපු ශබ්දේ බවට ඒ ශබ්දය හරවනවා. ඊට පස්සේ බ කියන්න ඕනි වෙනකොට ඒ ගලනාලයේ දිගේ එන වායෝ ධාතුව තොල්වල හැපෙනකොටම ඇති වෙන ශබ්දයත් එක්කම වචී විඤ්ඤාති රූපේ පහළ වෙලා ඒක ඒ ශබ්දය අපිට ඕන විදිහට බ කියන ශබ්දේ බවට මේ පරිවර්තනය කරනවා. ඒ ශබ්දය එහෙම හසුරුවනවා. ම කියන්න ඕන වෙනකොටත් ඒ ක්‍රමයේම තමයි. ඒතර මේ වචී විඤ්ඤාති රූපේ නැත්තම් වෙන්නේ එකම ශබ්දයක් තමයි ඒ තැනින් පිට වෙන්නේ. ඒතර මේ වචී විඤ්ඤාති රූපයත් මේ අර කාය විඤ්ඤාති රූපේ වගේම එක චිත්තක්ෂණයයි ආයුෂ තියෙන්නේ. ඒ ශබ්දය අර කාරණයට උවමනා පරිද්දෙන් හසුරුවලා නිරුද්ධ වෙනවා. එතකොට දැන් අපි කතා කරනකොට ඒ අකුරු වලට අදාළ ශබ්ද ඒ විදිහට පිට වෙන්නේ මෙන්න මේ වචී විඤ්ඤාති රූපේ බලපෑම නිසා. එතකොට මම හිතනවා යම් පමණකට පැහැදිලි වෙන්න ඇති කියලා. නමුත් මේවා නැවත නැවත කියවනකොට ওই ස්වરૂප ප්‍රකට වෙනවා. හොඳයි. එතකොට මේවාට විඤ්ඤාති යන නම දී ඇත්තේ ඒ වයින් පුජ්‍යලයාගේ අදහස අඟවන නිසායි. ඒතර බලන්න පුජ්‍යලයාගේ අදහස හරියටම අඟවන්න පුළුවන් වෙන්නේ මේ කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති රූප නිසා. නැත්නම් ඉස්සරහට යන්න ඕනි කියලා හිතනකොට පස්සට යවෙනවා නම් ඒ පුජ්‍යලයාගේ අදහස හරියට බලාගෙන ඉන්න කෙනෙකුට ඇඟ වෙන්නේ නැහැ. ඒකට කාය විඤ්ඤාති රූපයෙන් මේ වායෝ ධාතුව හරියට මේ ක්‍රියාවට ගැලපෙන විදිහට යොමු කරනවා. එතකොට ඒ ක්‍රියාව වෙනවා. අන්න එතකොට ඒ රූපේ නිසා මේ පුජ්‍යලයාගේ අදහස අනිත් පැයට ප්‍රකට වෙනවා. ඒ වගේම ශබ්දයේදී අදහස් කරන කාරණාවට අදාළ ඒ ශබ්දේ හරියටම මේ පිටකරන්න හේතු වෙන්නේ වචී විඤ්ඤාති රූපේ. එතකොට ඒ පුජ්‍යලයාගේ අදහස වචී විඤ්ඤාති රූපේ නිසා හරියටම අනිත් අයට දැනගන්න ලැබෙනවා. ඒ නිසා මේවට පුජ්‍යලයාගේ අදහස අඟවන නිසා ඇඟවීමට හේතු වෙන රූප නිසා මේවට විඤ්ඤාති රූප කියලා කියනවා. හොඳයි. එතකොට දැන් මේ රූප පැහැදිලි කරනකොට සමහරෙකුට මේක තරම් ග්‍රහණීය නොවෙන්න පුළුවන්. නමුත් නැවත නැවත මේ වාක්‍ය මේ විස්තර කරන කොටස් කියවන්න. කියවනකොට යම් පමණකට Tamanට මේවා ග්‍රහණය කරගන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි අද විකාර රූපවල දෙකක් විඤ්ඤාති රූප දෙක පැහැදිලි කරන්න කරේ. ඉතින් ඊළඟ දවසේ අපි ඊළඟ රූප ටික පැහැදිලි කරනවා. එහෙමනම් අද කරපු පාඩමට අදාළව තියෙන ප්‍රශ්න කීපයක් අපි ඒ ටිකත් බලලා ඉමු. අද දෙන ප්‍රශ්න වලටත් තමන් පිළිතුරු ලියන්න. ඒකට අපිට ඊළඟ දවසේ සාකච්ඡා කරන්න පුළුවන්.
පළවෙනි ප්‍රශ්නේ හෘදේ රූපේ පටන් වචී විඤ්ඤාති රූපේ දක්වා ඇති රූප පිළිවෙලින් පැහැදිලි කරන්න. 2. පඨවි ධාතුවේ පටන් ආහාර රූපේ දක්වා ඇති රූපවලට නිෂ්පාන රූපයයි කීමට හේතුව කුමක්ද? මෙන්න මේ ප්‍රශ්න දෙකට පිළිතුරු ලියන්න කවුරුත්. හොඳයි. එහෙමනම් අපි අභිධර්මයේ අද පාඩම මෙතකින් අවසන් කරනවා. ඊළඟට අපිට තියෙන්නේ පාලි පාඩම. අපි ඒක බලමු. එදා වර්ණම් වන්නට දුන්න අපි අතීත ක්‍රියා ඒ ටික තමන් ළඟට ගන්න. පටිච්චසති කියන ක්‍රියාව විදිහට වර්ණම් වන්න ක්‍රියාපද ගණනාවක් දීලා තියෙන අපි බලමු. ඔව්. ගච්ඡිස්සති පළවෙනි එක. යන්නේය කියන අර්ථය. බලන්න ගච්ඡිස්සති තේරුම තමන්ට බලා ගන්න පුළුවන්. ගච්ඡිස්සති ගච්ඡිස්සanti ගච්ඡිස්සසි ගච්ඡිස්සත ගච්ඡිස්සාමි ගච්ඡිස්සාම. ගමිස්සති යන්නේය. ගමිස්සති ගමිස්සanti ගමිස්සසි ගමිස්සත ගමිස්සාමි ගමිස්සාම. ඊට පස්සේ භවිස්සති වන්නේය. භවිස්සති භවිස්සanti භවිස්සසි භවිස්සත භවිස්සාමි භවිස්සාම. ඊට පස්සේ වසිස්සති වසන්නේය. වසිස්සති වසිස්සanti වසිස්සසි වසිස්සත වසිස්සාමි වසිස්සාම. භායිස්සති බය වන්නේය. භායිස්සති භායිස්සanti භායිස්සසි භායිස්සත භායිස්සාමි භායිස්සාම. ඊපස්සේ ලබිස්සති ලබන්නේය. ලබිස්සති ලබිස්සanti ලබිස්සසි ලබිස්සත ලබිස්සාමි ලබිස්සාම. ඊළඟට පස්සිස්සති දකින්නේය බලන්නේය කියන අර්ථයේ පදයක්. පස්සිස්සති පස්සිස්සanti පස්සිස්සසි පස්සිස්සත පස්සිස්සාමි පස්සිස්සාම. ඊට පස්සේ ඥානිස්සති දැනගන්නේය. ඥානිස්සති ඥානිස්සanti ඥානිස්සසි ඥානිස්සත ඥානිස්සාමි ඥානිස්සාම. ඊට පස්සේ කරිස්සති කරන්නේය. කරිස්සති කරිස්සanti කරිස්සසි කරිස්සත කරිස්සාමි කරිස්සාම. ඊට පස්සේ ජීවිස්සති ජීවත් වන්නේය. ජීවිස්සති ජීවිස්සanti ජීවිස්සසි ජීවිස්සත ජීවිස්සාමි ජීවිස්සාම. ඊට පස්සේ දදිස්සති දෙන්නේය. දදිස්සති දදිස්සanti දදිස්සසි දදිස්සත දදිස්සාමි දදිස්සාම. ඊට දස්සති දෙන්නේය. දස්සති දස්සanti දස්සසි දස්සත දස්සාමි දස්සාම. ඊට ආගච්ඡිස්සති එන්නේය. ආගච්ඡිස්සති ආගච්ඡිස්සanti ආගච්ඡිස්සසි ආගච්ඡිස්සත ආගච්ඡිස්සාමි ආගච්ඡිස්සාම. ඊට පස්සේ වාක්‍ය සිංහලයට නගන්න තියෙනවා බලමු. සුවේ මම මිත්තා අම්හාකං ගේහං ආගච්ඡිස්සanti තස්මා අහං තේසං අත්තහය බත්තම් පචිස්සාමි. සුවේ හෙට මම මිත්තා මගේ මිතුරෝ අම්හාකං ගේහං අපගේ ගෙදරට ආගච්ඡිස්සanti එන්නාහ. තස්මා එහෙයින් අහං මම තේසං අත්තහය ඔවුන් සඳහා බත්තම් පචිස්සාමි බතක් පිසන්නෙමි. 2. ඉදානි මම පුත්තෝ කස්සකෝ භවති අපිච්ච සුවේසෝ ලංකාදීපේ බොහෝපාලෝ භවිස්සති. ඉදානි දැන් මම පුත්තෝ මගේ පුත්‍රයා කස්සකෝ භවති ගොවියෙක් වෙයි. අපිච්ච නමුත් සුවේ හෙට සෝ ඔහු ලංකාදීපේ ලංකාදීපේහි බොහෝපාලෝ භවිස්සති රජු වන්නේය. 3. ඉදානි මයං ගාමී වසාම අපිච සුවේ මයං පුත්තේහි සද්ධින් ගාමම්හා නගරං ගමිස්සාම තත් ගන්ත්වා තත්හ චිරං වසිස්සාම. ඉදානි දැන් මයං අපි ගාමී වසාම ගමෙහි වසමු. අපිච්ච නමුත් සුවේ හෙට මයං අපි පුත්තේහි සද්ධින් පුත්‍රයන් සමග ගාමම්හා ගමින් නගරන් නගරයට ගමිස්සාම යන්නෙමු. ගන්ත්වා ගොස් තත්ත එහි චිරං බොහෝ කලක් වසිස්සාම වසන්නෙමු.
මනුස්සා අසයෝ දිස්වා බහයිස්සන්ති. මනුස්සා මිනිසු අසයෝ කඩු දිස්වා දැක බහයිස්සන්ති බියවන්නාහ. ධම්මචාරිනෝ චිරං ජීවිස්සන්ති. ධම්මචාරිනෝ ධර්මයේ හැසිරෙන්නෝ චිරම් බොහෝ කලක් ජීවිස්සන්ති ජීවත් වන්නාහ. 6. ත්වං පතිනෝ පුත්තස්ස කපින් දදිස්සසි. ත්වන් නුඹ පතිනෝ පුත්තස්ස ස්වාමියාගේ පුතාට කපින් වඳුරෙක් දදිස්සසි දෙන්නෙහි. 7. තුම්හේ ඉතෝ පට්ටහය පාපානිනය කරිස්සත. තුම්හේ නුබලා ඉතෝ පට්ටහය මෙතැන් පටන් පාපානි පව් න කරිස්සත නොකරන්නෙහුද ප්‍රශ්නයක්. ගෝපාලා සුවේ තේසං ගෝනී පස්සිස්සන්ති. ගෝපාලා ගොපල්ලෝ සුවේ හෙට තේසං ගෝනී ඔවුන්ගේ ගොනුන් පස්සිස්සන්ති දකින්නාහ. සුවේ සායන් අහන් ධම්මන් සොනිතුන් ලබිස්සාමි. සුවේ හෙට සායන් හවස සුවේ සායන් හෙට හවස. අහම් මම ධම්මන් සුනිතුන් ධර්මී ඇසීමට ලබිස්සාමි ලබන්නෙමි. ඒ කියන්නේ හෙට දවසේ මට බණ අහන්න ලැබෙනවා කියන එක. 10. අහං ධම්මං සුත්වා ධම්මස්ස අත්තං යානිස්සාමි අත්තහ ධම්ම පන්නාකාරංච දස්සාමි. අහම් මම ධම්මං සුත්වා ධර්මී අසා ධම්මස්ස අත්තං ධර්මී අර්ථය යානිස්සාමි දැනගන්නෙමි. අත්ත ඉක්බිති ධම්ම පන්නාකාරංච දහම් පඬුරක්ද දස්සාමි දෙන්නෙමි. හොඳයි. එතකොට අද තවත් අනාගත ක්‍රියාපද කිහිපයක් තියෙනවා. පචිස්සති ක්‍රියාපදේ වගේම වර්ණංවන්න. නිසීදිස්සති හිඳින්නේය. කියන්නේ හිඳගන්නේය කියන එක. සයිස්සති නිදන්නේය. කහදිස්සති කන්නේය. චරිස්සති හැසිරෙන්නේය. හරිස්සති ගෙන යන්නේය. ලිකිස්සති ලියන්නේය. යාචිස්සති ඉල්ලන්නේය. කසිස්සති සීසාන්නේය. කියන්නේ හානවා කියන එක. තිට්ටිස්සති සිටින්නේය. කීලිස්සති ක්‍රීඩා කරන්නේය. බුංජිස්සති අනුභව කරන්නේය. දොහොවිස්සති සෝදන්නේය. දහවිස්සති දුවන්නේය. ආහාරිස්සති ගෙනෙන්නේය. කනිස්සති සාරන්නේය. දෛටික වර්ණංවල ඊට පස්සේ ඊළඟට තියෙනවා පාලි වාක්‍ය හිස්තැන් සහිතව ඒ හිස්තැන් පුරවලා සිංහලයට නගන්න ඕනේ. පළවෙනි වාක්‍ය අපි හිස්තැන් දීලා නැහැ. ඊළඟ වාක්‍ය වල ඉඳලා හිස්තැන් තියෙනවා. අන්න පළවෙනි එක. හීයෝ මයිහම් මිත්තෝ අම්හාකං ගේහං ආගන්තා මයිහම් පීඨේ ඉදි. සෝ අජ්ජාපි ආගන්තා තස්මින් පිහිටේ ඒව නිසීදති. ඊළඟට අද්දා සුවේ අපි සෝ ආගන්තා මයිහම් පීඨේ නිසීදිස්සති. වාක්‍ය තුනක් තියෙනවා. පාලියට සිංහලයට පරිවර්තනය කරන්න ඕනේ. ඊළඟ එකේදී හීයෝ මයිහම් මිත්තෝ අම්හාකං ගේහං ආගන්තා මයිහම් මංචේ සයි. සෝ අජ්ජාපි ආගන්තා තස්මින් මංචේ ඒව හිස්තන. ඊළඟට නැවතීමේ තිත තියෙනවා. ඊළඟට නැවත වාක්‍යයක් පටන් ගන්නවා. අද්දා සුවේ අපි සෝ ආගන්තා මයිහම් මංචේ හිස්තනක් නැවතීමේ තිත. මේවට ගැලපෙන විදිහට ක්‍රියාපදයි යොදන්න තියෙන්නේ. ක්‍රියාපදයි හිස්තැන් වලට යොදන්න තියෙන්නේ. ඒකට පළවෙනි වාක්‍යය බලන්න ඒ අනුසාරයෙන් තමයි මේ වාක්‍ය තියෙන්නේ. හොඳයි. ඊළඟට තුන්වෙනි එක. ඊයෝ මයිහං මිත්තා පාසානේ අට්ඨංසු තේ අජ්ජ අපි පාසානේ හිස්තනක් නැවතීමේ ලකුණ. අද්දා සුවේ අපි තේ ආගන්තා පාසානී හිස්තනක් නැවතීමේ තිත. 4. හීයෝ වරාහ අම්හාකං ගාමං ආගන්තා බොහොමින් කනින්සු තේ අජ්ජාපි ආගන්තා බොහොමින් හිස්තනක්. ඊළඟ වාක්‍යය ඊට පස්සේ අද්දා සුවේ අපි තේ ආගන්තා බොහොමින් හිස්තනක් නැවතීමේ තිත. 5. අහං හීයෝ මයිහං මිත්තේහි සද්දින් උදකේ ස්තනක්. ඊට පස්සේ ඊළඟ වාක්‍ය අජ්ජ අපි අහං මිත්තේහි සද්දින් උදකේ කීලාමි. ඊළඟට අද්දහා සුවේ අපි අහම් මයං
අද්දා සුවේ අපි අහං මයිහම් මිත්තෙහි සද්දින් උදකේ හිස්තනක් නැවතීමේ ලකුණ. 6 මයං හීයෝ මිත්තේහි සද්ධින් පලානි ඕචනිත්වා නගරං හරිම්හා අජ්‍ය අපි මයම් මිත්තෙහි සද්ධින් පලානි ඕචනිත්වා නගරං හිස්තනක්. ඉටස අද්දහා සුවේ අපි මයිහම් අද්දහා සුවේ අපි මයං මිත්තෙහි සද්ධින් පලානි ඕචනිත්වා නගරං හිස්තනක්. 7 තුවන් හීයෝ මිත්තෙහි සද්ධින් මක්ගේ හිස්තනක්. පස්සේ අජ්‍ය අපි තුවන් මිත්තේ සද්ධින් මක්ගේ දහවසි. ඊළඟට අපි තුම්හේ මිත්තේහි සද්ධින් ගාමි හිස්තනක්. 9 හීයෝ රජකා දාසයෙහි සද්ධින් වත්තහනි දොහොවින්සු අජ්‍ය අපි රජකා දාසයෙහි සද්ධින් වත්තහනි හිස්තනක්. අද්දහා සුවේ අපි රජකා දාසයෙහි සද්ධින් වත්තානි හිස්තනක්. පස්සේ 10 හීයෝ කස්සකාච කම්මකාරාච අම්හාකං ගේහං ආගන්තවා පූවේ හිස්තනක්. අජ්‍ය අපි තේ අම්හාකං ගේහං ආගන්තවා පූවේ යාචන්ති. අද්දහා සුවේ අපිතේ අම්හාකං ගේහං ආගන්තවා පූවේ හිස්තනක්. හොඳයි මේ වාක්‍යවල අමාරු වචන අමුතු වචන යටින් දක්වලා තියෙනවා. තස්මින් පීටෙහි ඒව කියන්නේ ඒ පුටුවෙහිම කියන එක. සෝ කියන්නේ හෙතම කියන්නත් පුළුවන් ඔහු කියන්නත් පුළුවන් එහෙම නැත්නම් ඌ කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ සතෙකුට කියනවා. තේ කියනකොට ඔව්හු කියලා කියන්නත් පුළුවන් නැත්නම් උන් කියලා සත්තු වගේ කියනවා නම් උන් කියලා කියන්නත් පුළුවන් තේරුම. ඊට පස්සේ අට්ඨංසු කියන්නේ සිටියහ කියන එක. අපි කියන්නේ ըත් කියන අර්ථයේ පදයක්. වත්තහානි කියන්නේ වස්ත්‍ර. ඊටසේ බොහෝමින් කියන්නේ පොළව. හොඳයි. එතකොට මේවත් බලලා හිස්තැන් පුරවලා සිංහලයට පරිවර්තනය කරන්න ඒ වාක්‍ය ටිකත් අපි ළඟ දවසේ ඊට පස්සේ බලමු. හොඳයි අපි පාලි පාඩමත් මෙතකින් අවසන් කරනවා. එහෙමනම් අද දවසේදී අපි අභිධර්මයේ ඉගෙන ගැනීම වශයෙන් පාලි ඉගෙන ගැනීම වශයෙන් సంతානි කුසල් සිතුවිලි ජනිත කරගන්න යෙදුණා. ඒ කුසල් සිතුවිලි වල ආනුභාවයෙන් ආනිසංස වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. තව තවත් මේ ධර්මයන් දැන කියා ගන්න අවබෝධ කරගන්නට ශක්තිය ධෛර්යය වාසනාව වීරිය සැලසේවා. නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. ප්‍රාර්ථනා පරිදුතුම් බෝධිඥානයකින් නිවනින් සැනසෙන්න මේ උතුම් පුණ්‍ය ශක්තිය හැම දිනාටම එකසේම හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ ධර්මයන් කියා දුන්නු ගුරුතුමන් වහන්සේලාටත් හදා වඩා පෝෂණය කරපු දෙමව්පියන්ටත් ශාසනික මව්වරු පියවරු සහෝදර සහෝදරියන්ටත් ඒ වගේම බුද්ධ ශාසනය වෙනුවෙන් කාලයේ ධනය ශ්‍රමය කැප කරලා මේ වෙනකොට ගිලන් බවින් පසු වන හැම දිනාටමත් ඒ වගේම මේ වැඩසටහන වෙනුවෙන් නොඑක ආකාරයෙන් වෙහෙස මහන්සි වෙන ඒ සත්පුරුෂ මණ්ඩලයටත් මේ පින් ජීවිතයට ආශිර්වාදයක් වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. කෙලවර නිවනින් සැනසෙන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක දිව්‍යතා මණ්ඩලයටත් මේ පින් දනේවා පෙනේවා පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ සැපෙන් සැපයටපත් වෙත්වා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් කරගනිත්වා. බුද්ධ ශාසනය බුද්ධ ශ්‍රාවකයන් නිරතුරු ආරක්ෂා කරත්වා කියලා ආරාධනා කරමින් අපි පුණ්‍යානුමෝදනා කරමු. මේ පරලෝකෝස්ස පින් බලාපොරොත්තුෙන් පසු වන හැම දිනාටමත් මේ පින් දැනේවා පෙනේවා මේ පින් අනුමෝදන් වෙත්වා. ඥාතියෝ සැපෙන් සැපයටපත් වෙත්වා. කෙලවර නිවනින් සැනසෙත්වා කියලා ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු. අවසාන වශයෙන් අප හැම දිනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ග සතර ඵල පිළිවෙලින් නිවනින් සැනසෙන්නටම හේතුපකාර වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මං කීවට පස්සේ කවුරුත් මේ වාක්‍යය කියමින් නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
ඉදම්මේ පුඤ්ඤ කම්මං ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සබ්බ දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා වාසනාව වේවා සාදු 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 තුන්ලොවක් සැනසා වදාළ ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදු සර්වඥ රාජෝත්තමයන් වහන්සේ මහා කරුණාවෙන් ලෝක සත්වයා සංසාර දුකින් එතර කරවීම පිණිසම දේශනා කරන්නට යෙදුණු ඒ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්මය හෙවත් මේ අභිධර්ම දේශනාව අපේට වටහාගත හැකි ආකාරයෙන් පැහැදිලි කර දෙමින් විස්තර කර දෙමින් විවරණය කර දෙමින් සිදු කරන්නට යෙදෙන්නා වූ මේ ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 39 වැනි පාඩමයි මේ ආකාරයට අපි අවසන් කරන්නට යෙදුනේ. පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන ආරම්භ කර දැනට මාස 11ක් පුරාවට අපි වැඩසටහන් 39ක් ඔස්සේ පරමාර්ථ ධර්මයන් පිළිබඳව පරමාර්ථ ධර්මයන්ට අදාළ චිත්ත කාණ්ඩයත් චෛතසික කාණ්ඩයත් සම්පූර්ණයෙන් අවසන් කරමින් රූප කාණ්ඩේ මෙතෙක් දුර පැමිණෙන්නට යෙදුණා. ඉදිරි පාඩම්වලදී මේ ආකාරයට අභිධර්ම පාඩම් අවසන් කර ඉන් අනතුරුව සූත්‍ර දේශනාවලට අදාළ කොටසුත් ඒ වගේම විනය දේශනාවට අදාළ කොටසුත් සාකච්ඡා කරන්නට අනාගතයේදී අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පාඩම් වලට සහසම්බන්ධ වෙමින් ඔබට මේ ත්‍රිපිටක ධර්මය මේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව මේ නිර්වාණගාමිනී ධර්මය නිවැරදිව නිසි ලෙස නිරවුල්ව තථාගත බුද්ධ වචනයට අනුකූලවම පෞරාණික තේරීය මතයන්ට අනුකූලවම පෙළ දහමට අට කතාවන්ට අනුකූලවම ඉගෙන කියා ගන්නට අවස්ථාව ලැබෙනවා. ඒ සඳහා දහම් ඇස විවර කර ගන්නට මේ සද්ධර්ම මන්දිරයේ දොරටු විවෘත කර දීමයි අපගේ මේ වෑයම. හොඳයි. අද දවසටත් નિયમિત පාඩම මේ වැඩසටහන මේ ආකාරයට නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා. මින් අනතුරුව සජීවී වැඩසටහනට සහසම්බන්ධ වී සිටින ඔබට පුළුවන් ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙතින්ම ඔබට තිබෙන ගැටලු ටික විසඳා ගන්නට මේ තාක් සාකච්ඡා කරන්නට යෙදුණු පාඩම් සම්බන්ධයෙන්. ඒ සඳහා අවස්ථාව ඉතුරු කරමින් අද දවසට નિયમિત පාඩම 39 වැනි පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන අපි මේ ආකාරයට නිල වශයෙන් අවසන් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. සියලු දෙනාම මාත් සමගම එක්ව ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරන්නට සූදානම් වන්න. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි භන්තේ කී හෝතු මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදන් සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ අමාමි කමිතබ්බං සාදු ඕකාස කමාමි බන්තේ කී හෝතු නිබ්බාන පච්චේ හෝතු සුපත්තේවා සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං සුප